Okay, hello everyone and good morning all of you. We are going to start grade 11 webinar class. අද සහභාගීත්වයේ යම් තරමක අඩුවක් මට පේනවා. තාම මං හිතන්නේ අර දින කීපයකට පස්සේ සම්බන්ධ වෙන නිසාද මන්දා සහභාගීත්වයේ පොඩි අඩුවක් මට දැනෙනවා. තාම අර වෙනදා ඉන්න ප්‍රමාණය සහභාගී වෙලා නැහැ. කොහොම වුණත් මං ටිකක් වෙලා බැලුවේ ඒකයි. let's start the class. අපි පන්තිය පටන් ගමු. ඉතින් පුතේදුවේ පහුගිය සතිවල අපි කතා කරේ තියරි කොටස්. ඒ කියන්නේ ප්‍රශ්න කතා කරලා තියරි කොටස් කතා කරා. ඊට පස්සේ ආයි මං හිතන්නේ අපි questions වලට ගියා. probable questions වලට. ඒ කියන්නේ අනුමාන කරන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ආකෘතියක් අපි කතා කරා. ප්‍රශ්න අපි කතා කරා. හරි. ඊළඟට අපි අද සූදානම් වෙනවා model verbs කියන දේ ගැන කතා කරන්න. model verbs in English. ඉංග්‍රීසි භාෂාවේ තියෙන model ක්‍රියාපද ගැන අපි කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි model verbs කතා කරමු. මම හිතනවා අපිට ඒ කොටසට යන්න පුළුවන් කියලා. මොකද මම දරුවන්ට කිව්වා අපි model verbs කතා කරන බව. හරි. හරි. ඉතින් පුතේදුවේ මං හිතනවා දරුවන්ට මතක හිටීවි කියලා. මෙන්න මේක තමයි අපේ පාඩම. හරි. pure auxiliaries නැත්නම් අපි කියනවා model auxiliaries කියලා අපි කියන්නේ මෙන්න මේවට. ඉංග්‍රීසි භාෂාවේ තියෙන model ක්‍රියාපද. හරි. ඉංග්‍රීසි භාෂාවේ තියෙන model ක්‍රියාපද. එතකොට ඇයි අපි මේවා පාවිච්චි කරන්නේ සහ මොකටද අපි මේවා පාවිච්චි කරන්නේ කියන දේ අපි අද කතා කරනවා. පළවෙනි කොටස තියෙනවා මේ ඔක්කොම නෝට් එක විදියට ඔයාලට ලියන්න දෙන්න බලාපොරොත්තුවක් නැහැ. අවශ්‍ය දේවල් ටික අපි කතා කරනවා. මුලින්ම අපි කතා කරමු මොනවද මේ models කියන්නේ කියලා. මෙන්න තියෙනවා models කියන එක. Models are special verbs. model ක්‍රියාපද කියන්නේ විශේෂ ක්‍රියාපද කොටසක්. which behave irregularly in English. which behave ඒවා හැසිරෙනවා irregularly in English. අක්‍රමිකව ඉංග්‍රීසි භාෂාව ඇතුලේ. උදාහරණයක් අපි ගත්තොත් පුතේ මේක භාවිතා කිරීමේ අක්‍රමිකව කියන්නේ નિયમિત අර්ථයට ගැලපෙන විදියට. හරිද? අදහස දෙන්න ඕනේ විදියට අපි මේවා පාවිච්චි කරනවා. අදහසට අනුව මේ අපි පාවිච්චි කරන model verb එක වෙනස් වෙනවා. හරි? They are different from normal verbs like play, visit, work වගේ ඒවා. එතකොට මෙන්න කියනවා they are different. ඒවා වෙනස් from normal verbs. සාමාන්‍ය ක්‍රියාපදවලට වඩා මේවා වෙනස්. හරි? සාමාන්‍ය ක්‍රියාපදවලට වඩා මේවා වෙනස්. play, visit, work වගේ නෙවෙයි. උදාහරණයක් ගත්තොත් පුතේ දැන් මේ model verb එකකට උදාහරණයක් තමයි can කියලා කියන්නේ. හරිද? model verb එකකට උදාහරණයක් තමයි can කියලා කියන්නේ. එතකොට අපි වාක්‍යයේ can පාවිච්චි කරනවා ඒකේ අතීත ස්වරූපයේ විදිහට තව model එකක්ම තියෙනවා could කියලා. ඒ ඇරෙන්න සාමාන්‍ය ක්‍රියාපදයක play කියලා තියෙන්න පුළුවන්. හරි? ඊළඟට plays කියලා ඒක වචනය හැදෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ played කියලා අතීතය හැදෙන්න පුළුවන්. ඒ වගේම playing කියලා අතීත කාල කෘදන්තය හැදෙන්න පුළුවන්. sorry present participle එක හැදෙන්න පුළුවන්. අතීත කාල කෘදන්තයත් playedමයි. එතකොට මේ විදියට ක්‍රියාපද එකිනෙක වෙනස් වෙවි හැදෙන්න පුළුවන්. හැබැයි can කියන model verb එක ඒකත් ක්‍රියාපද විශේෂයක්. can කිව්වොත් can විතරයි ස්වරූපයක් විදියට තියෙන්නේ. එතකොට සාමාන්‍ය ක්‍රියාපද වලට වඩා මේක වෙනස්. හරි? can කියලා කිව්වොත් can විතරයි තියෙන්නේ. ඒකේ වෙනත් ස්වරූප ගොඩනගන්න බෑ. හරි? canning, cans එහෙම s අකුර එකතු වීමෙන් ඒක වචනයට හැරෙන්නේ නැහැ. ඊට පස්සේ ed එකතු වීමෙන් අතීතයට හැරෙන්නේ නැහැ. හරි? වෙනත් ing ක්‍රියාපද හදන්නෙත් නැහැ. ඒ නිසා මේක අපි මතක තියාගන්න ඕනේ දේ තමයි මේවා සාමාන්‍ය ක්‍රියාපද වලට වඩා වෙනස්. and they give additional information. මේකෙන් කරන්නේ additional information එකක්. එහෙම නැත්නම් අමතර තොරතුරක්. additional information කියලා කියන්නේ අමතර තොරතුරක්.
about the function of the main verb ප්‍රධාන ක්‍රියාවේ ඒ තියෙන ක්‍රියාවට අදාළ අමතර තොරතුරක් තමයි මේ වයින් අපිට දෙන්නේ. උදාහරණයක් ආපහු මම ඒක පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් වාක්‍යවල play කියලා කියන්නේ main verb එකක්. එතකොට අපිට play කියන්නේ සෙල්ලම් කරනවා. හැබැයි can කියන එකත් එක්ක එකතු වෙලා can play වුණොත් හරිද? can කියන එකත් එක්ක එකතු වෙලා මේක can play කියලා හැදුනොත් ඒකේ අදහස සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට අන්න තේරෙනවා දරුවන්ට ප්‍රධාන ක්‍රියාව play. එතකොට play කියන්නේ සෙල්ලම් කරනවා. මේකට අමතර තොරතුරක් එයා ඇඩ් කරනවා. අමතර අදහසක් එකතු කරනවා can කියන වචනේ. එතකොට can play කිව්වම ඒක වෙන්නේ සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට හැම වෙලේම වෙන්නේ අදාළ වාක්‍යයේ තියෙන main verb එක විදියට යන්නේ මේවා. හරි? මෙන්න මේ කියන play, run, ඊට පස්සේ start, do, organize ඔය වගේ ප්‍රධාන ක්‍රියාපද තමයි මේ modal verbs එක යන්නේ. එතකොට මේ modal verb එකකට පිටිපස්සෙන් තියෙන්නේ ඔය જાතියේ ප්‍රධාන ක්‍රියාවක්. එතකොට මේ ප්‍රධාන ක්‍රියාවට අමතර අදහසක් එකතු කරනවා මේ එකතු වෙන වචනෙන්. ඊළඟ එක they have great variety of communicative functions. They have great variety. ඒවයි තියෙනවා ලොකු විවිධත්වයක්. They have a great variety of communicative functions. sannivedana කෘත්‍යයන්. communicative functions කියන්නේ ඒකයි. එතකොට sannivedana කෘත්‍යයන් වල ලොකු කාර්යභාරයක් තියෙනවා මේ modal verbs වලට. උදාහරණයක් modal verb තමයි can කියන්නේ. උදාහරණ විදිහට ගත්තොත් can, could, may, might, should, must, ought to, has to, have to, had to, need to ඔය වගේ ගොඩක් modal verbs තියෙනවා. එතකොට මේ modal verbs වලින් පුළුවන් ලොකු sannivedana අදහස් ඉදිරිපත් කරන්න. උදාහරණයක් ආයි මම පැහැදිලි කරනවා නම් අපි can play කිව්වොත් ඒකේ අදහස සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම අපි කිව්වොත් එහෙම had to play කියලා had to play සෙල්ලම් කරන්න සිදු වුණා. had to play සෙල්ලම් කරන්න සිදු වුණා. අන්න එතකොට අදහස වෙනස්. හරි? අපි කිව්වොත් එහෙම should play කිව්වොත් සෙල්ලම් කළ යුතුයි. සෙල්ලම් කළ යුතුයි. එතකොට පේනවා අපි ඊළඟට මේකම තව එකක් ගත්තොත් එහෙම need to play කිව්වොත් සෙල්ලම් කළ යුතුයි. සෙල්ලම් කරන්න අවශ්‍යයි. හරි? සෙල්ලම් කරන්න අවශ්‍යයි. එතකොට පුතේ ඔයාලට පේනවා can play කියන්නේ වෙනම අදහසක්. සෙල්ලම් කරන්න පුළුවන්. had to play කියන්නේ සෙල්ලම් කරන්න සිදු වුණා. should play කියන්නේ සෙල්ලම් කළ යුතුයි. need to play සෙල්ලම් කරන්න අවශ්‍යයි. හරි? එතකොට පුතේ මේක ඔයාලට පේනවා මේ can, had to, should, need to මේ ඔක්කොම modal verbs. එතකොට මේ modal verb එක පිටිපස්සේ ප්‍රධාන ක්‍රියාපදයක් play ඔය විදියට යෙදුනම මේකේ සම්පූර්ණ අදහස් වෙනස් වෙනවා. එතකොට ප්‍රධාන ක්‍රියාව එකම වුණත් playමයි. හැබැයි ප්‍රධාන ක්‍රියාව එකම වුණත් මේකේ sannivedanයේදී අපි එලි කරන අදහස ගොඩක් වෙනස්. sannivedanයේදී දෙන අදහස වෙනස්. had to, should, need to වගේ අදහස් තමයි මේකෙන් ඉදිරිපත් වෙන්නේ. හරිද? හරි. දැන් අපි යන් මේකේ ප්‍රධාන කොටස් ටිකට. පුතේ දරුවෙක් අහනවා මේකේ ටියුට් එක මොකක්ද කියලා. මේකේ ටියුට්ස් වල නැහැ. හරි? මේක අපි modal verbs මේ අමතර කොටසක් විදියට, ඒ කියන්නේ අමතර කියන්නේ වැදගත් කොටසක්. ඔයාලට modal verbs පොතේ ලියා ගන්න වෙනවා writing book එකේ. ඒ අවශ්‍ය කොටස් ටික ලියා ගන්න. හරි. දැන් මුලින්ම මාතෘකාව දාන පුතේ pure auxiliaries, modals, modal auxiliaries මේ නම් තුනම භාවිතා කරන්නේ ඕකට. එනිසා මෙන්න මේක මාතෘකාව විදියට දාන්න අපි නෝට් එක ලියමු. මුල් කොටස පටන් ගමු. හරි. හරි. පළවෙනි පොයින්ට් එක විදියට මෙන්න මේක දාන්න. Most modals are special verbs which behave irregularly in English
ඒක ලියලා ඉතුරු ටික ලියන්න එපා. මේක ලියන්න models are special verbs. models කියන්නේ විශේෂිත ක්‍රියාපද which behave irregularly in English. Now you have to take these within brackets. මෙන්න මේක ලියා ගන්න වරහන් ඇතුළේ එතන ඉස්සරහින් අක්‍රමිකව භාවිතා වේ. හරි අක්‍රමිකව භාවිතා වේ. අක්‍රමිකව භාවිතා වේ. හරි ඊළඟ පොයින්ට් එක විදිහට මෙන්න මේක ලියන්න. They give additional information. They give additional information about the function of the main verb that follows it. ඒකට සෙහෙමම ලියන්න. They give additional information about the function of the main verb that follows it. They give additional information about the function of the main verb that follows it. හරි එතන ඉස්සරහින් ලියා ගන්න පුතේ model ක්‍රියාපදයෙන් model MODAL model ක්‍රියාපදයෙන් ඊට පසුව යෙදෙන model ක්‍රියාපදයෙන් ඊට පසුව යෙදෙන ප්‍රධාන ක්‍රියාව පිළිබඳ model ක්‍රියාපදයෙන් ඊට පසුව යෙදෙන ප්‍රධාන ක්‍රියාව පිළිබඳ අමතර තොරතුරක් සැපයේ. අමතර තොරතුරක් සැපයේ. අමතර තොරතුරක් සැපයේ. හරි ඒ කොටස් ටික පළවෙනි පොයින්ට්ස් දෙක විදියට දැම්මම ඇති. හරි that's enough. එතනින් පස්සේ අපි යනවා ඒකේ පහළ කොටසට. හරි here are some common characteristics of model verbs. මේ model ක්‍රියාපදවල පොදු චරිත ලක්ෂණ කීපයක්. කියන්නේ පොදු ලක්ෂණ කීපයක් මෙන්න මෙතන තියෙනවා. පළවෙනි එක තමයි පුතේ මේක ඔයාලට ලියන්න දෙන්න නැහැ. හරියට මතක තියාගන්න. They never change their form. ඒකෙන් එයාලගේ ස්වරූපය වෙනස් වෙන්නේ නැහැ. හරි මම කලින් කිව්වා වගේ can කිව්වොත් canමයි. cans, canned, cannies ඔය වගේ එක එක ඒවා ing, ies, eds වගේ අකුරු එකතු වෙන්නේ නැහැ. They always followed by an infinitive without to. පුතේ infinitive කියලා කියන්නේ ක්‍රියාවක මූල ස්වරූපය. ඒ කියන්නේ to එක ක්‍රියාවක් භාවිතා වෙන විදිය. ඒ කියන්නේ මූලික ස්වරූපය. අපි ගත්තොත් play, run. ඒකෙදි පුතේ අපිට බෑ can කියන එකත් එක්ක වෙන කිසිම ස්වරූපයක් පාවිච්චි කරන්න. shall කියන එකත් එක්ක කිසිම ස්වරූපයක් පාවිච්චි කරන්න. has to have to කිව්වොත් වෙනම ස්වරූපයක් බෑ. අපි හැම වෙලේම පාවිච්චි කරන්න ඕන ක්‍රියාවක මූලික ස්වරූපය. ඒ කියන්නේ අපිට ක්‍රියාවක් මතක් වෙන බිහි වෙලා තියෙන විදිය. run, come, eat, organize, finish ඒ වගේ ඒවා කිසිම විදියකින් අපිට went කියන්න බෑ. finished කියන්න බෑ. හරි came කියන්න බෑ. ඒ කියන්නේ අතීත ස්වරූප, ඒක වචන ස්වරූප, ing ස්වරූප කිසිම එකක් පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? දැන් පුතේ මේක වැදගත් වෙන්නේ මේ පොයින්ට් එක කොච්චර කිව්වත් දරුවන්ට තියෙනවා මේ වැරදි නිවැරදි කිරීමේ ප්‍රශ්න. හරිද? වැරදි නිවැරදි කිරීමේ ප්‍රශ්න. එතකොට ඒ වගේ වෙලාවකදී මේ මොඩල් එකක් එක්ක දීලා තියෙනවා නම් හරිද මොඩල් එකක් එක්ක දීපු වෙලාවකදී දරුවෝ ගොඩක් දුරට ඒක අඳුනගන්නේ නැහැ. හරි ඒ කියන්නේ මොඩල් ක්‍රියාපදයක් එක්ක ක්‍රියාවල වෙන ස්වරූප දීලා තියෙනවා. එතකොට ඒක වැරද්දක් කියලා දරුවෝ අඳුනගන්නේ නැහැ. හරි
දරුවෝ අඳුනගන්නේ නැහැ. ඒ නිසා දැන් අපි උදාහරණයක් ගත්තොත් මෙතන තිබුණොත් එහෙම මෙහෙම වාක්‍යයක්. The government has to improving. හරි. Government has to improving. එහෙම නැත්නම් ඔකේ තියෙන්න පුළුවන් developing. හරි. ඔහොම තියෙනවා. ඊට පස්සේ තියෙනවා infrastructure facilities. හරි. ඔය විදිහට තියෙන වාක්‍යයක දරුවන්ට කියනවා වැරද්ද හොයන්න. හරිද? එතකොට විභාග පේපර් එකේ ඔයා දන්නවා දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ වලට එන්න පුළුවන් මෙහෙම. The government has to developing infrastructure facilities. මේ infrastructure facilities කියලා කියන්නේ යටිතල පහසුකම් කියන එක. හරි. යටිතල පහසුකම්. එතකොට රජය යටිතල පහසුකම් වර්ධනය කර එහෙම නැත්නම් සංවර්ධනය කළ යුතුයි කරන්න ඕනේ. ඔක තමයි අදහස. එතකොට අපිට පේන්න ඕනේ මේකේ වැරද්ද මේකේ තියෙන්නේ has to. එතකොට has to වලට පස්සේ පුතේ ing එකක් තියෙන්න බෑ. මොකද ඒකත් එක්ක පාවිච්චි වෙන නිතරම මෙන්න මේ කියන ඉන්ෆිනිටිව් ෆෝම් එක. මේ තියෙන. හරි. මේ තියෙන ඉන්ෆිනිටිව් ෆෝම් එක තමයි යෙදෙන්නේ. එතකොට the government has to develop. හරිද? The government has to develop infrastructure facilities. ඕක ඔන්න ඔය විදිහට තමයි නිවැරදි වෙන්න ඕනේ. හැබැයි ඕක ගොඩක් වෙලාවල් වලදී ඔහොම තිබුණාම දරුවෝ අඳුනගන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඒ සියල්ලට තමයි මේ පොයින්ට්ස් ටික උගන්වන්නේ. ඊළඟ එක they used to indicate modality allows speakers to express certainty, possibility, willingness, obligation, necessity, ability, prohibition, advice or probability. මේක කියනවා පුතේ මේ කියන මොඩල් ක්‍රියාපද වලින් කරන්නේ හැම වෙලේම ප්‍රකාශ කරනවලු නිශ්චිතභාවය. හරි. ඊළඟට වෙන්න පුළුවන්ද බැරිද? අපි කියනවා විය හැකියාව possibility එක. හරි. ඊළඟට willingness කැමැත්ත. එතකොට කැමැත්තක් ප්‍රකාශ කරන්න, වෙන්න පුළුවන් දෙයක් ප්‍රකාශ කරන්න, නිශ්චිතතාවයක් ප්‍රකාශ කරන්න. එහෙම නැත්නම් බැඳීම obligation බැඳීමක් ප්‍රකාශ කරන්න. necessity අවශ්‍යතාවය ප්‍රකාශ කරන්න. ඊළඟට ability හැකියාව ප්‍රකාශ කරන්න. ඊළඟට prohibition තහනම ප්‍රකාශ කරන්න. හරි. ඒක කරන්න එපා කියන අදහස ප්‍රකාශ කරන්න. එහෙම නැත්නම් advice අවවාදයක් or probability කියන්නේත් වෙන්න පුළුවන් බව විය හැකියාව. එතකොට ඔන්න ඔය වගේ දේවල් ප්‍රකාශ කරන්න තමයි මේ කියන මොඩල් ක්‍රියාපද අපි නිතරම පාවිච්චි කරන්නේ. අවශ්‍යතාවය, වෙන්න පුළුවන්ද බැරිද විය හැකියාව, ඊට පස්සේ නිශ්චිතතාවය, කැමැත්ත, අපේ තියෙන බැඳීම, ඊට පස්සේ හැකියාව, තහනම, හරි ඔය වගේ දේවල් තමයි අපි ප්‍රකාශ කරන්නේ. උදාහරණ දෙකක් විතර අපි බලමු. දැන් පළවෙනි එක අපි කතා කරා government has to develop infrastructure facilities. එතකොට ඒක අවශ්‍යතාවයක්. has to සංවර්ධනය කරන්න ඕන. හරි කියන අදහස අපි ඉදිරිපත් කරේ. එතකොට necessity අවශ්‍යතාවය. සහ අපි කිව්වොත් එහෙම should කියලා government should develop the infrastructure facilities. එතකොට අදහස රජය යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. එතකොට අපි කියන්නේ should කියලා. හරි. අපි භාවිතා කරන model verb එකේ හැටියට මේකේ අදහස වෙනස් වෙනවා. අපි කිව්වොත් should develop. ඕක එකක්. හරි. ඒ වගේමයි අපි කිව්වොත් එහෙම should not කියලා. හරි. should not ඕකම not එකතු කරලා develop. හරි. අන්න ඕක එතකොට යන්නේ යුතු නැහැ. ඒ කියන්නේ prohibition තහනමක් විදියට යන්නේ. එතකොට අපි එකම ක්‍රියාව ඊළඟට මේකේදී අපි can කිව්වොත් can develop කිව්වොත් මේකේ අදහස පුළුවන් කියන එක ability එක. එතකොට ඔයාලට පේනවා බැඳීම. හරි. මෙතෙන්දී අපි බැඳීම ප්‍රකාශ කරනවා මේ should කියන එකෙන් එක වාක්‍යයක. ඊළඟට should not එපා තහනම ප්‍රකාශ කරනවා. ඒ වගේම can develop ability එක ප්‍රකාශ වෙනවා. ඔය විදියට අපිට පුළුවන් මේ කියන දේවල් ටික විය හැකියාව, තහනම, බැඳීම, possibility, ඊට පස්සේ willingness, කැමැත්ත අකමැත්ත ඔය කියන ගොඩක් අදහස් මේ modal verb සරහා ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඒ නිසා ඒක මතක තියාගන්න.
හරි ඊළඟට මෙන්න තියෙනවා පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන modal verbs ටික. Here are some commonly used modals. පොදුවේ භාවිතා වෙන modal ක්‍රියාපද තියෙනවා. තව තියෙන්න පුළුවන්. මේ පොදුවේ භාවිතා වෙන modal ක්‍රියාපද ටික. එනිසා මේ එකින් එකට අපි කතා කරනවා. අපි මුලින්ම මේ කොටස් ටික පිළිවෙලට අරගෙන බලමු. මෙන්න පළවෙනි එක තියෙනවා must. හරි. must සහ must not. හරි. ලියන්න පුතේ පළවෙනියටම must. හරිද? මේකෙදි must කියන එක අපි කතා කරනවා must. ලියන්න මාතෘකාව must. ඒකෙන් පස්සේ පුතේ ඒ යටතේ කොටස දාන්න strong obligation. strong obligation. strong obligation. හරි. එතරින් ලියන්න පුතේ දැඩි බැඳීමක් සහිත සිද්ධි. දැඩි බැඳීමක් සහිත සිද්ධිය ඕනේ දැඩි බැඳීමක් කියලා ලියන්නකෝ දැඩි බැඳීමක් පිළිබඳ ප්‍රකාශ කිරීමට දැඩි බැඳීමක් පිළිබඳ ප්‍රකාශ කිරීමට භාවිතා කරයි. එතකොට must කියන වචනේ අපි පාවිච්චි කරන්නේ දැඩි බැඳීමක් ප්‍රකාශ කරන්න must. හරිද? කාට පුළුවන් example එක ලියා ගන්න. You must stop when the traffic lights turn red. You must stop. ඔයා අනිවාර්යෙන් බැඳී ඉන්නව නතර කරන්න. හරිද? driving license එකක් තියෙන ඕනම කෙනෙක් අනිවාර්ය බැඳීමක් තියෙනවා when the traffic lights turn red. රථවාහන ආලෝක සංඥාවල රතු පාට පත්තු වෙනකොට නතර කරන්න අපි බැඳී ඉන්නවා. අපි කියන්නේ රියදුරු හැම කෙනෙක්ම බැඳී ඉන්නවා, දැඩිව බැඳී ඉන්නවා. ඒක නොකරන්න කිසිසේත් බෑ. ඒ නිසා අපි කියන්නේ must. ඔක should නෙවෙයි must stop. අනිවාර්යෙන් නතර කරන්න ඕනේ රතු පාට ලයිට් එක පත්තු වෙනකොට. ලියා ගන්න උදාහරණේ You must stop when the traffic lights turn red. අදහස මං හිතනවා පැහැදිලි කියලා. රතු පාට ලයිට් එක පත්තු වෙනකොට රථවාහන ආලෝක සංඥාවල ඔබ අනිවාර්යෙන් නතර කළ යුතුමයි. මේ must කියන එකේ තේරුම පුතේ ඉස්සරහින් ලියා ගන්න must කියලා වචනේ ලියපු තැනින් යුතුමයි. හරිද? යුතුමයි. ඒකයි අපි කියන්නේ දැඩි බැඳීමක් strong obligation එකක් පෙන්වන්න මේක පාවිච්චි කරනවා කියලා. හරි. දෙවැනි පොයින්ට් එක පළවෙනි එක strong obligation ඒක ඉවරයි. ඊළඟට දෙවැනි පොයින්ට් එක ලියන්න logical conclusion with the word certainly. මෙන්න මේ පොයින්ට් එක ලියා ගන්න. logical conclusion ඊළඟට slash අලයිරකින් පස්සේ with the word certainly. certainly කියන වචනයත් සමග ඕක මතක තියාගන්න පුතේ. certainly කියලා කියන වචනේ කොහේ හරි තියෙනවා නම් කියන්නේ මෙහෙමයි විභාග පේපර් එකේ යෙදිලා තියෙනවා නම් ඒකත් එක්ක තියෙන්න පුළුවන් සුදුසුම මොඩල් එක තමයි must. හරිද? සුදුසුම මොඩල් එක තමයි must. වෙනත් වචන තියෙන්න බෑ. හරිද? එතකොට must කියන වචනේත් එක්ක තමයි ඔය certainly නිශ්චිතවම කියන වචනේ යන්නේ. ඒ නිසා certainly කියන්නේ නිශ්චිතවම. හරි. දැන් ලියන්නේ ඒකේ අදහස logical conclusion with the word certainly ලියන්න එතනින් තාර්කික අදහසක් සමග සහ තාර්කික අදහසක් සමග සහ අකුරු හරියට බලලා ලියන්න certainly යන certainly කියන තැන තේරුම ලියන්න පුතේ ඒක තනියම වරහණක් දාලා අපහු නිශ්චිතවම certainly කියන්නේ නිශ්චිතවම වරහණ වහලා යන පදය සමග යෙදේ
තාර්කික අදහසක් සමග සහ නිශ්චිතවම එහෙම නැත්නම් certainly යන වචනය සමග යන පදය සමග යෙදේ. I කියන්න කියලා දරුවෙක් මෙසේජ් එකක් දාලා තියෙනවා. I කියන්නම්. තාර්කික අදහසක් සහ certainly නැත්නම් වරහණක් ඇතුළේ එතනින්ම ලියන නිශ්චිතවම යන පදය සමග යෙදේ. යන පදය සමග යෙදේ. හරි. උදාහරණ දෙක පුළුවන් දරුවන්ට ලියා ගන්න. මෙන්න පළවෙනි එක පොතේ තාර්කික අදහසක්. He must be very tired. අපි තාර්කික වෙයි කියන්නේ මේක. ඇයි ඒ තාර්කික වෙන්නේ? මෙන්න he has been working all the day long. මුළු දවස තිස්සෙම ඔහු වැඩ කරමින් ඉඳලා තියෙනවා. දැන් මේකේ තේරුම කොහොමද ගත්තේ? he ඔහු හරි ඉතුරු ටික මම කියලා දීලා තියෙන්නේ පුතේ අග ඉඳලා මුලට තේරුම ගන්න. හරි ලියද්දිත් දරුවන්ට පුළුවන් අග ඉඳලා මුලට තේරුම බලාගෙන එන්න. එතකොට පුතේ එච්චරයි. he කියන එක ගන්නවා he වලින් පස්සේ අග ඉඳලා මුලට තේරුම බලන් එන්න. මෙන්න he මුළු දවස පුරාම all the day long මුළු දවස තිස්සෙම working වැඩ කරමින් been කියන්නේ ඉඳලා has කියන්නේ තියෙනවා. එතකොට තේරුම එනවා පුතේ ඔහු මුළු දවස තිස්සෙම වැඩ කරමින් ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි he must be very tired. එයා අනිවාර්යෙන් මහන්සි විය යුතුයි. ඔහුට අනිවාර්යෙන් මහන්සි විය යුතුයි. he must be very tired. ඒක තාර්කික අදහසක්. ඊළඟ එක මෙන්න certainly කියන වචනේ දීලා තියෙනවා. certainly you must do that. නිශ්චිතවම ඔබ එය කළ යුතුයි. හරි උදාහරණ දෙක ලියන්න. හරි ඊළඟට පුතේ මං හිතනවා තේරුමත් ලියා ගන්න ඇති කියලා. තේරුම අවශ්‍ය වචන තියෙනවා නම් ආපහු අහන්න. හරි ඊළඟ කොටසට අපි යනවා මේකෙම පුතේ must not කියන එක. හරිද? ඇත්තටම වෙන්නේ ඒ දෙක පුතේ වාක්‍ය දෙකක්. පළවෙනි එක logical conclusion තාර්කික අදහසක් තමයි මේ වාක්‍ය තියෙන්නේ. මොකද ඔහු මුළු දවසම වැඩ කරමින් ඉඳලා තියෙනවා. ඒ නිසා ඔහුට මහන්සි විය යුතුයි. තාර්කිකව ඉදිරිපත් කරන්නේ. දවසම වැඩ කරන නිසා මහන්සි ඇති. තාර්කයක්. සහ certainly කියන වචනේ තියෙනවා මේකේ. certainly you must do that. මේ තියෙන certainly කියන වචනේත් එක්කත් අපි පාවිච්චි කරන්නේ must කියන පදේ. එතකොට certainly you must do that. නිශ්චිතවම ඔබ අනිවාර්යෙන් කළ යුතුයි. ඔබ කළ යුතුමයි එය. හරි ඒක තමයි අදහස. හරි ඊළඟට මාතෘකාව දාගන්න පුතේ ඒකෙම නෙගටිව් එක විදියට ස්පෙෂලි මේක මම හයිලයිට් කරනවා. හරි must not ඒක ලියලා ලියන්න must not යුතුයම නැහැ. තේරුම එන්නේ යුතුයම නැහැ. must not යුතුයම නැහැ. ඒ යටතේ ලියන්න පුතේ prohibition ඒ යටතේ ලියන්න prohibition. හරි එතනින් ලියන්න පුතේ තහනම් කරන ලද යමක්. තහනම් කරන ලද යමක්. තහනම් කරන ලද යමක්. හෝ නොකළ යුතු බවට
හෝ නොකළ යුතු බවට දැඩිව ප්‍රකාශ කළ යුතු යමක්. තහනම් කරන ලද යමක් වෙන්න පුළුවන්. තහනම් කරන ලද යමක් හෝ නොකළ යුතු බවට දැඩිව ප්‍රකාශ කරන යමක් පිළිබඳ ප්‍රකාශ කිරීමට යෙදේ. පිළිබඳ ප්‍රකාශ කිරීමට යෙදේ. සර් ආයෙත් කියනවා. තහනම් කරන ලද යමක් හෝ නොකළ යුතු බවට දැඩිව අවධාරණය කරන යමක්. කරන්න එපා කියලා ඉතාම දැඩිව කියනවා නම් නොකළ යුතු බවට දැඩිව අවධාරණය කරන යමක් පිළිබඳ ප්‍රකාශ කිරීමට යෙදේ. පිළිබඳ ප්‍රකාශ කිරීමට යෙදේ. ලියාගන්න උදාහරණය. You must not smoke in the hospital. You must not. ඔබ යුතුම නැහැ. අනිවාර්යෙන් මේක තහනමක්. hospital එක ඇතුලේ දුම්පානය කරන්න බෑ. එපා. හරි. You must not smoke in the hospital. You must not smoke in the hospital. ඕකම අපිට ගහන්න පුළුවන්. ඔය කියන්නේ මොඩල් එකක් නැතුව හරි prohibited කියලා. prohibited කියන්නේ තහනම් කියන එක. හරිද? මේ වචනත් මෙතනින් ඉගෙන ගන්න. prohibited කියලා කියන්නේ තහනම් කියන එක. එතකොට ඒ අදහස් ඒ දේවල් හරියට ඉගෙන ගන්න. මේ තියෙන prohibition තහනමනේ. එතකොට අපි කියනවා prohibited තහනම් කරන ලද. හරි. ඒ නිසා ඒවත් මතක තියාගන්න. හරි. You must not smoke in the hospital. හරි. මම හිතනවා එක ලිව්වා කියලා. ඒ නිසා අපි යනවා ඊළඟ එකට. මෙන්න can. හරිද? can. ලියා ගන්න වචනේ can. can කියන එක දරුවෝ දන්නවා පුළුවන්. මේ තාම ලේසි ඒවා ටික. හරිද? එතනින් එහාට ටිකක් ගියාට පස්සේ තමයි ඔකේ චුට්ටක් එහාට යද්දී අමාරු ඒවා ටිකක් තියෙන්නේ. හරි? අමාරු කියන්නේ එහෙම අමාරු දේවල් නෙවෙයි. තේරුම හරියට ඔලුවට දාගත්තොත් අදහස් ප්‍රකාශ කිරීමේදී තාම වැදගත් වෙන කොටස් ටිකක් තියෙනවා. මේ ගොඩක් තියෙනවා. හරි? අපි හෙමින් ලියාගමු. මේකේ අදහස can. වචනේ can ලියන්න පුළුවන්. can කියන්නේ පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි to say ability. to say ability. ability කියන්නේ පුතේ හැකියාව. to say ability හැකියාව. ඒක ලියලිවර වෙලා ලියන්න to say ability හැකියාවන් පිළිබඳ ප්‍රකාශ කිරීමට යෙදේ. සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ හැකියාව පිළිබඳ ප්‍රකාශ කරද්දී. හැකියාව පිළිබඳ ප්‍රකාශ කිරීමට යෙදේ. දරුවෙක් අහලා තියෙනවා සර් එතකොට modal verbs එක යෙදෙන්නේ verb root එකනේ කියලා. ඔව් පුතේ. verb root එක විතරමයි යෙදෙන්නේ. වෙන කිසිම ක්‍රියා ස්වරූපයක් යොදන්න බෑ. දරුවන්ට පේනවා මේ හැම එකම තියෙන්නේ ක්‍රියා මූලමේ. swim ඊළඟට use ඊට පස්සේ cause හරි ඊට පස්සේ මෙතන must not smoke මේ හැම එකක්ම පුතේ ක්‍රියා මූල. මේ must be කියන්නේ ක්‍රියා මූලයක්. be verbs වල මූලය. ඊට පස්සේ do මේ හැම එකකම තියෙන පුතේ ක්‍රියා මූලය නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ must කියන එක්කෙනා වචනෙත් එක්ක යෙදෙන්නේ. sorry ඒ ඇරෙන් අනිත් ඕන මොඩල් එකක්. ඕනම මොඩල් එකක් එක්ක යෙදෙන්නේ ක්‍රියා මූලය. ඒකට තමයි පුතේ අපි infinitive form එක කියන්නේ. ඒ නිසා එක එක නම් තියෙනවා පොත්වල පවා. එහෙම ඔයා එක මාරු කරගන්න එපා. infinitive form, verb root, verb stem, mother verb හරි ඔය ඕන එකක් කියන්නේ අපි ඔය කතා කරන ක්‍රියා මූලයටමයි. හරි. to say ability හැකියාව ප්‍රකාශ කිරීමට යෙදේ. උදාහරණ ලියන්න I can swim. lazy. දෙවනි star mark එක ලියන්න can භාවිතයේ දෙවනි එක second usage එක permission or request. permission or request. sir modal verbs එද්දි be verbs එන්නේ නැද්ද?
නෑ පුතේ මොඩල් verbs එකදී be verbs එන්නේ නෑ දැන් be verb කියන්නේ මෙහෙමයි be verbs වල be be යෙදෙන්න පුළුවන් හරි දරුවෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම දැන් අතන තියෙන්නේ පුතේ මෙතන තියෙන උදාහරණ මම ගන්නම්කෝ මේකේ තියෙනවා මේක be verb එකක් පුතේ මේ තියෙන්නේ be හරි සාමාන්‍යයෙන් මේ be verb එකක් එතකොට he must be very tired හරි අපි එහෙම කියමුකෝ he must be very tired එහෙම නැත්නම් අපි මෙතෙන්දි කියනවා උදාහරණයක් මම ගන්නම්කෝ මෙහෙම එකක් he should be polite හරි he should be polite ඔහු විනීත විය යුතුයි විනීතව හැසිරෙනවා polite හරි එතකොට he should be polite ඔහු විනීත විය යුතුයි පුතේ මෙතනදී should කියලා කියන්නේ මොඩල් එක be කියන්නේ be verb හරිද වෙනවා කියන අදහස තියෙන්නේ මේකේ හරි වෙන්න be a good boy හොඳ කොල්ලෙක් වෙන්න අපි කියන්නේ be පාවිච්චි කරලා එතකොට be කියන්නේ පුතේ මෙතනදී ක්‍රියාමූලය ඇයි අපි මේ should කියන ඒවා එක්ක පාවිච්චි කරන්නේ should must මේ ඕන model verb එකක් එක්ක යොදන්නේ ක්‍රියාමූලය එතකොට විය යුතුයි හරි වෙනවා කියන එක අපි පරිවර්තනය කරනවා වෙනවා කියන එකට should දාලා විය යුතුයි කියලා හරිද he should be polite එතකොට ඔහු විනීත විය යුතුයි ඒ ඇරෙන්න පුතේ be ගේ තව ස්වරූප තියෙනවානේ හරි be ගේ තව ස්වරූප තියෙනවා ඒ තමයි අපි ගත්තොත් be ගේ තියෙනවා am ඉස්සා තියෙන්න පුළුවන් හරි ඊළඟට was were තියෙන්න පුළුවන් ඊළඟට be double en been be ing been තියෙන්න පුළුවන් ඔය තමයි be ගේ ස්වරූප හරිද එතකොට am ඊළඟට is ඊළඟට are ඕක තියෙන්න පුළුවන් ඊට පස්සේ was and were තියෙන්න පුළුවන් ඊට පස්සේ be double en been තියෙන්න පුළුවන් ඊළඟට be ing been තියෙන්න පුළුවන් හැබැයි මේ modal verbs එක්ක පුතේ මෙන්න මේ තියෙන ක්‍රියා ස්වරූප යෙදෙන්නේ නැහැ මෙයා බෑ මෙයා බෑ මෙයා බෑ මෙයා බෑ යෙදෙන්න පුළුවන් එකම ස්වරූපය තමයි be කියලා කියන්නේ ඒ නිසා හොඳට මතක තියාගන්න modal verb එකක් තියෙන තැනක තව be verb එකක් ඒ කියන්නේ මෙන්න මේ be verb තියෙන්න බෑ හරිනේ ඒ නිසා be verbs වලින් කරන්නෙත් පුතේ අදහසක් ප්‍රකාශ කරන්න උදව් කරන එක හරිද එතකොට මේ තියෙන modal verbs වලින් කරන්නෙත් ඒක එතකොට එකම වැඩේට දෙන්නෙක් ඕනේ නැහැ ඒ නිසා be කියන එක කෙනා පාවිච්චි කරන්න පුළුවන් ඒක ප්‍රධාන ක්‍රියාවක් විදිහට විතරයි ඒත් හොඳයි be වෙන්න වෙනවා එතකොට should කියන එකත් එක්ක යාව යොදන්න පුළුවන් හැබැයි මේ අනිත් තියෙන be verbs යොදන්න බෑ හරිනේ ඒක හොඳට මතක තියාගන්න හරි ඊට පස්සේ can ability I can swim එක ලිව්වා ඊළඟට ලියන්න permission or request එකත් ලිව්වා කියලා මං හිතනවා අවසර ගැනීම හෝ ඉල්ලීමක් කිරීමට අපි can කියන එක පාවිච්චි කරන දෙවෙනි අවස්ථාව තමයි පළවෙනි එක හැකියාව ප්‍රකාශ කරන I can swim I can run I can develop the country I can pass the examination මට විභාගය සමත් වෙන්න පුළුවන් මට රට සංවර්ධනය කරන්න පුළුවන් මට දුවන්න පුළුවන් මට පීනන්න පුළුවන් ඒ වගේ ability එකක් දෙවෙනියට කියනවා permission or request අවසර ඉල්ලීම හෝ ඉල්ලීමක් කිරීම permission අවසරයක් පැතීම හෝ ඉල්ලීමක් කිරීම එතකොට මෙන්න ඒකෙදි අපි පාවිච්චි කරනවා can I use your phone please can I use your phone please මේකේ can මුලට අරන් එතකොට නිකම්ම මේක ප්‍රශ්නයක් වගේ හරිද වගේ නෙවෙයි තමයි ප්‍රශ්නයක් එතකොට මේ modal verbs ටික ඉස්සරහට ගත්තම ප්‍රශ්නයක් ඒක මම වෙනම පස්සේ කියලා දෙනවා එතකොට can I use මේකෙදි සාමාන්‍යයෙන් I can use your phone මට ඔයාගේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන් හැබැයි can මුලට ගත්තට පස්සේ can I use your mobile phone your phone please මට කරුණාකර ඔබේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්ද මේක ඉල්ලීමක් හරිද ඊට පස්සේ can I come in මට ඇතුළට එන්න පුළුවන්ද හරි එතකොට මේකෙදි මතක තියාගන්න මේ අපි can පාවිච්චි කරන්න පුතේ විශේෂත්වයක් තියෙනවා මේකේ අපේ යාළුවෙකුගෙන් මිත්‍රයෙකුගෙන් දෙයක් ඉල්ලනවා නම් විතරයි හරිද ඒකත් ඔතනින්ම ලියලා තියන්න permission or request කියන එක අපි ලිව්වා අවසර ගැනීම අවසරයකට හෝ ඉල්ලීමක් කිරීම එතනින්ම ලියලා තියන්න වරහණක් ඇතුලේ යහළුවන් වැනි
ඉත්තා සමීපයන් සමග යෙදේ. යහළුවන් වැනි ඉත්තාම සමීපයන් සමග යෙදේ. අපේ ගුරුවරු දෙමව්පියෝ වැඩිහිටියෝ එක can use කරන්නේ ජොබ් එක කරන තැන බොසා එක්ක can use කරන්නේ හරි එනිසා can පාවිච්චි කරන්නේ අපි අපේ යාළුවෝ එක්කම තමයි ඒ කියන්නේ ගොඩක්ම ළඟින් ආශ්‍රය කරනවා නම් අපි එහෙම පාවිච්චි කරනවා relations like පුළුවන් හරි ඥාතීන් එක්ක පුළුවන් ඒ නිසා මිතුරන් වැනි ළඟින් ආශ්‍රය කරන අය සමග යෙදේ ඒ ඇරෙන්න අපි පාවිච්චි කරන්නේ නෑ අනිත් ඒවත් එක්ක දැන් ලියන්න can I use your mobile can I use your phone please මට ඔයාගේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්ද can I use your phone please මට ඔබේ දුරකථනය පාවිච්චි කරන්න පුළුවන්ද හරි ඊට පස්සේ පුතේ එතකොට දැන් ওই වැඩිහිටියෝ ගුරුවරු විදුහල්පතිතුමා ඒ වගේ අය එක මොකද්ද පාවිච්චි කරන්නේ ඒකට තියෙනවා පුතේ මේ සහ could කියලා තව ස්වරූප දෙකක් එනිසා අපි ඒව තමයි පාවිච්චි කරන්නේ මෙතනදී අපි can පාවිච්චි කරන්නේ යාළුවෙක් එක්ක විතරයි ලියන්න ඊළඟ භාවිතය possibility විය හැකියාව අපි කියනවා possibility විය හැකියාව වෙන්න පුළුවන්ද බැරිද possibility විය හැකියාව හරි ඒක ගැන ලොකුවට දෙන්න දෙයක් නෑ විය හැකියාව කියලා තිබුණත් තේරෙනවා එනිසා විය හැකියයි අනුමාන කරන සිද්ධි විය හැකියයි අනුමාන කරන සිද්ධි ප්‍රකාශ කිරීමට යෙදේ හරි smoking can cause cancer smoking can cause cancer ලියාගන්න උදාහරණය smoking can cause cancer දුම්බීම පිළිකාවලට හේතු වෙන්න පුළුවන් තේරුම ඒකයි දුම්පානය පිළිකාවලට හේතු වෙන්න පුළුවන් හරි ඒ කොටසින් පස්සේ අපි යනවා කුඩ් වලට හරි කුඩ් වල තුනම මොකද පුතේ කෝස් කියන්නේ කෝස් කියන්නේ හේතු වෙනවා හරි සර් හරි පුතේ පොඩි නෙවෙයි ලොකු මිස්ටේක් එකක් තියෙනවා හරි COURSE කෝස් ඕකේ ටයිප් කරලා තියෙන්නේ ඒක පුතේ කෝස් ඔය කෝස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය පාඨමාලාව ඒ වගේ අදහස් වෙන්න පුළුවන් ඇති කරනවා කියන අදහසේදී පුතේ එන කෝස් කියන්නේ CAUSE කෝස් I'm extremely sorry CAUSE කෝස් අර වචනේ කපලා මේ වචනේ දාගන්න පුතේ හරි thank you මං හිතන්නේ ඉදුවර තමයි කැහුවේ ඇහුව කියන්නේ මේ තේරුම ඇහුවේ ඒකෙන් තමයි මං වචන ගැන පොඩ්ඩක් දැඩිව බැලුවේ හරි cause COURSE cause ඒකේ පුතේ තේරුම් ගොඩක් තියෙනවා හරි ලොකු තේරුම් ගොඩක් තියෙන වචනයක් ඒ කෝස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාඨමාලාව ඊළඟට පිළිවෙල ඊට පස්සේ අපි සමහර වෙලාවට කියනවා ওই මොනෝ හරි දෙයක් කාල සීමාව පීරියඩ් එක කියන අයිඩියා එකේ තියෙනවා හරි ඔය වගේ ගොඩක් අයිඩියාස් එකේ තියෙනවා ඊළඟට මේ කෝස් කියන්නේ හේතු වෙනවා හේතුව කියන අදහස හරි ඊළඟ එක could ලියන්න මාතෘකාව could ඒ අර්ථය ලියන්න ability in the past
polite permission and possibility. ඒ තුනම ලියන්න. ability in the past, polite permission, possibility. ලියන්න. පුතේ වැදගත්ම දේ මෙන්න මේක අනිත් ඒවාත් එක්ක වෙනස් වෙන්නේ මෙන්න මෙතෙන්දී. ability in the past, polite permission and possibility. ඒවා ලියලා ඉවර වෙලා පහලින් ලියන්න මෙහෙම. අතීතයේ තිබූ හැකියාවන් අතීතයේ තිබූ හැකියාවන් පිළිබඳ ප්‍රකාශ කිරීමට ඊළඟට විනීතව අවසර ගැනීමකට සහ වියහැකියාව ප්‍රකාශ කිරීමට භාවිතාවේ උදාහරණ 3 ලියා ගන්න පුතේ. පළවෙනි එක තියෙනවා when I was younger මම තරුණ කාලේ ඉන්න විට when I was younger. දැන් when කියන එකේ තේරුම දරුවෝ දන්නවා. මොකද පහුගිය සතියේ conjunctions කරා. හරි. ඒ නිසා when කියන එකේ තේරුම එයා දන්නවා. when කියන්නේ විට. එතකොට I was younger මම තරුණ කාලේ ඉන්න විට. දරුවෙක් ආයේ තේරුම අහනවා. ability in the past අතීතයේ තිබූ හැකියාවන් ප්‍රකාශ කිරීමට විනීත අවසර ගැනීමකට සහ වියහැකියාව ප්‍රකාශ කිරීමට යෙදේ. ඒක තමයි අදහස. හරි. when I was younger I could swim fast. මම තරුණ කාලේ ඉන්න විට මට වේගෙන් පීනන්න පුළුවන් වුණා. could කියන එකේ තේරුම පුතේ පුළුවන් වුණා. හරි. could කියන එකේ සාමාන්‍ය තේරුම පුළුවන් වුණා. can කියන එකේ අතීතයේ විදියට තමයි could තියෙන්නේ. excuse me ඊළඟ උදාහරණය could I just say something. මම මේ දැන් යමක් කියන්නද? හරිද? excuse me could I just say something. just කියන්නේ මේ දැම්ම. හරි. එතකොට could I just say something මම දැම්ම යමක් කියන්නද? කියන්න අවසරද? ඒකයි මෙයා මේ අහන්නේ. හරි. polite permission විනීතව අවසර ගැනීමක්. ඊළඟ එක it could rain tomorrow හෙට වහින්න ඉඩ තියෙනවා. possibility එකේදීත් අපි මේක පාවිච්චි කරනවා. එතකොට පුළුවන් වුණා කියන තේරුම නෙවෙයි එන්නේ. සාමාන්‍ය තේරුම පුළුවන් කියන එක. මෙතෙන්දිත් එහෙමයි. පුළුවන් වුණාද කියලා නෙවෙයි මේ කියන්නේ. හරි. පුළුවන්ද කියලා මේ අහන්නේ. ඒ නිසා අවසර ගැනීමකදී සහ වියහැකියාව ප්‍රකාශනයේදී මේකේ තේරුම වෙනස්. ඒකයි කිව්වේ irregularly use වෙනවා කියලා. අක්‍රමිකව භාවිතා වෙනවා කියලා මුලින්ම කිව්වේ ඒකයි. excuse me could I just say something මං දැන් යමක් කියන්නද? it could rain tomorrow හෙට වහින්න පුළුවන්. හරි. වහින්න ඉඩ තියෙනවා කියන එක මේ කියන්නේ possibility එක. හරි. වාක්‍ය තුන ලියලා ඉවර ඇති කියලා මං හිතනවා. when I was younger I could swim fast. මම තරුණ කාලේදී මට වේගෙන් පිහිනන්න පුළුවන් වුණා. excuse me could I just say something මම දැන් යමක් කියන්නද? it could rain tomorrow හෙට වහින්න පුළුවන්. වහින්න ඉඩ තියෙනවා. හරි. ඊළඟ කොටස may and might. මේකේ මුලින් මේ කියන එක ලියලා ඉන්න පුතේ. ඊට පස්සේ might ලියමු. may ලියන්න may උඩට ලියාගන්න බැරුණා. ලියාගන්න බැරි වුණාද? හරි.
හරි සර්. හරි. ඊළඟට පුතේ ලියන්න මාතෘකාව මේ හරි අපි මේ කියන වචනේ යූස් කරනවා permission අවසර ගැනීමකදී ලියන්න පළවෙනි එක permission වරහන් ඇතුළේ ලියන්න අවසර ගැනීමකදී වඩාත්ම විනීත ස්වරූපය ලෙස යෙදේ මේ කියලා මාතෘකාව ලිව්වා ඊළඟට permission කියලා දාලා එතන ඉස්සරහින් ලියනවා අවසර ගැනීමකදී වඩාත්ම විනීත ස්වරූපය ලෙස යෙදේ. හරි. එක්සාම්පල් එක ලියා ගන්න. May I use your phone please? මට ඔබගේ දුරකථනය භාවිතා කරන්න අවසරද? ඔය මේ කියන එකෙන් අපි අහන්නේ එහෙමයි. May I use your phone please? ඒ වගේම අපි චූටි කාලේ ඉඳලා අහන එකකුත් තියෙනවා. ඒ හැම එකම අපි අහන්නේ අවසරද කියලා. හරි. May I use your phone please? මට ඔබගේ දුරකථනය කරුණාකර භාවිතා කරන්න අවසරද? තේරුම දිගයි. ඊළඟ එක possibility and probability. හරි. possibility and probability idea එක අනුව නම් දෙකම එකයි පුතේ. තේරුමේ චූටි වෙනසක් විතරක් තියෙනවා. possibility කියලා කියන්නේ විය හැකියාව. හරි. විය හැකියාව. probability එක කියලා අපි කියනවා සම්භාවිතාව කියන අදහස. හරි. සම්භාවිතාව. හරි. විය හැකියාව සහ සම්භාවිතාව එතන ඉස්සරහින් ඔයාලා ලියන්න. ඊළඟට ලියන්න it may rain tomorrow. හෙට වහින්න ඉඩ තියෙනවා. හරි. ඊළඟ එක ලියන්න might 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 එයට ලියන්න polite permission විනීත අවසරය polite permission විනීත අවසරය ලොකු වෙනසක් නෑ පුතේ මේ සහ might කියන දෙකම හරිද සාමාන්‍යයෙන් අපි use කරන්නේ මේ might මේකේ දෙකේම පාවිච්චි කරනවා විනීතව අවසර ගැනීමකදී මේ might කියන එකත් එහෙමයි එතකොට might example එක තියෙනවා might I suggest an idea suggest කියන්නේ පුතේ යෝජනා කරනවා හරි suggest කියන්නේ යෝජනා කරනවා එතකොට might I suggest an idea මම අදහසක් යෝජනා කරන්නද මේ අහන්නේ අවසරයක් වාක්‍යය කියනවද පුතේ මොන වාක්‍යද it may rain tomorrow හෙට වහින්න ඉඩ තියෙනවා ඊට පස්සේ may I use your phone please මට ඔබගේ දුරකථනය භාවිතා කරන්න අවසරද ඊට පස්සේ අපි ඉන්නේ might වල ඊළඟට polite permission විනීත අවසරය permission අවසරය හරිද permission අවසරය එතකොට polite permission විනීතව අවසර ගැනීමකදී විනීත අවසරයකදී භාවිතා කරනවා might I suggest an idea මම අදහසක් යෝජනා කරන්නද may I suggest an idea might I suggest an idea ඊළඟ එක possibility and probability කලින් විදියමයි possibility and probability
විය හැකියාව හෝ සම්භාවිතාව ප්‍රකාශ කරනවා. I might go on holiday to Australia next year. I might go on holiday to Australia next year. මම ඊළඟ අවුරුද්දේ නිවාඩුවකට ඔස්ට්‍රේලියා යන්න ඉඩ තියෙනවා. තේරුම ඒකයි. මම ඊළඟ අවුරුද්දේ නිවාඩුවකට ඔස්ට්‍රේලියා යන්න ඉඩ තියෙනවා. නිවාඩුවකට ඔස්ට්‍රේලියාවට යන්න ඉඩ තියෙනවා. මම ඊළඟ අවුරුද්දේ නිවාඩුවකට යන්න ඉඩ තියෙනවා. හරි. ඊළඟ කොටසට අපි එමු. මම හිතනවා ලියලා ඉවරයි කියලා. should and ought to. මේ ought to කියන්නේ පොතේ මොඩල් එකක්. should වලටම සමානයි. ඒ නිසා ලියන්නේ should ought to. සාමාන්‍ය තේරුම තමයි යුතුයි කියන එක. හරි. සාමාන්‍ය තේරුම තමයි යුතුයි කියන එක. හරි. පළවෙනි එක ලියන්න 50% obligation. හරි. 50% බැඳීම. ඒ කියන්නේ අපි මහ බැඳීමක් නෙවෙයි තියෙන්නේ. 50%ක විතර බැඳීමක් යමක් කරන්න අපි බැඳිලා ඉන්නවා. නමුත් දැඩි බැඳීමක් නෙවෙයි. හරි. 50%ක විතර බැඳීමක් 50% obligation ලියන්න එතෙන්ට 50% obligation 50%ක පමණ බැඳීමක් පෙන්වීමට. සියයට 50ක බැඳීමක් පෙන්වීමට. ආයේ උඩ ටික පෙන්වන්නකෝ. කලින් ටික දාන්නකෝ. පුතේ මේ ගොඩාක් වෙලාව දෙනවා මං. හොඳේ. සජෙස්ට් කියන්නේ මොකද්ද? සජෙස්ට් කියන්නේ පුතේ යෝජනා කරනවා. හරි. කලින් ටික මේ ටික ලියලා ඉවරද පුතේ? හරි. ඊළඟට මෙන්න මේ කොටස ලියන්න should and ought to 50% obligation. හරි. 50% බැඳීම පෙන්වීමට යෙදේ. උදාහරණ ලියන්න I should එහෙම නැත්නම් ought to. දෙකෙන් ඔයාලට කැමති එකක් යූස් කරන්න පුළුවන්. I should එහෙම නැත්නම් ought to see a doctor. I have a headache. මම වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුයි. හරි. මුණ ගැසිය යුතුයි. I have a headache. මට හිසේ කැක්කුමක් තියෙනවා. මම වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුයි. මට හිසේ කැක්කුමක් තියෙනවා. හරි. ඊළඟ එක to advise to give advice. දෙවෙනි පොයින්ට් එක විදිහට ලියන්නේ ඒක to give advice. advice කියන්නේ අවවාදය. එතකොට අවවාදයක් ලබා දීමට
to give advice අවවාදයක් ලබා දීමට උදාහරණ ලියන්න you should or you ought to revise your lessons මේක පුතේ tour lessons කියලා වැදලා තියෙන එක to නෙවෙයි you your lessons සර් අවසර ගැනීමකදී මේ ගත්තමයි ගත්තත් එකමනේ. අවසර ගැනීමකදී මේ ගත්තත් might ගත්තත් ඔව් වඩාත් විනීතයි කියලා අපි අයිඩියා එකක් ගන්නවා පුතේ might වල මේ වලටත් වඩා හරි තාම බැගෑපත් වගේ අදහසක් තියෙනවා නමුත් ලොකු වෙනසක් නෑ දෙකම එකයි to give advice මෙතෙන්දී අපි මේක පාවිච්චි කරන අවවාදයක් දෙන්න you should එහෙම නැත්නම් ought to revise your lessons ඔබගේ පාඩම් නැවත මතක් කරගත යුතුයි ඔබ ඔබේ පාඩම් නැවත මතක් කරගත යුතුයි revise කරනවා කියලා කියන්නේ ඒකයි නැවත මතක් කරනවා revise your lessons ඊළඟ එක අර must විදියමයි තුන්වෙනි එක logical conclusion තාර්කික අවසාන අදහසකදී තාර්කික අදහසකදී remind කියන්නේ පුතේ ඒකමයි remind කියන්නේ මතක් කරනවා හරි remind කියලා කියන්නේ මතක් කරනවා මෙතෙන්දි කියනවා logical conclusion he should එහෙම නැත්නම් ought to be very tired කලින් විදියමයි he has been working all the day long මේක කලින් ගත්ත වාක්‍යමයි මුළු දවස තිස්සම වැඩ කරපු නිසා වැඩ කරමින් ඉඳලා තියෙන ඔහු හරි ඒ නිසා ඔහුට මහන්සි ඇති හරි පේලි ඉවරයිද පුතේ ඔව් සර්. හරි අපි යන් ඊළඟ කොටසට has to have to and had to and had to ලියා ගන්න පුතේ මේක has to have to and had to මුලින් ලියන්න ඒකේ සාමාන්‍ය තේරුම පුතේ ඕනේ කියන එක සාමාන්‍ය තේරුම ඕනේ කියන එක has to have to ඕනේ අපි has පාවිච්චි කරන්නේ singular subjects එක්ක have පාවිච්චි කරනවා plural subjects එක්ක ඒක වචන සහ බහු වචන ભેදය තියෙන්නේ ඒක ලියලා ඉවර වෙලා ලියන්න to talk about present impersonal obligations තේරුම මං කියන්නම් පුතේ impersonal obligations කියලා කියන්නේ පෞද්ගලික නොවන බැඳීම් හරි තමන්ට විතරක් පෞද්ගලිකව බැඳිලා නැහැ ඒ වගේ වෙලාවක් නම් ඒක පෞද්ගලිකව බැඳිච්ච දෙයක් නම් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුතේ should කියන එක හරිද මෙතනදී to talk about present impersonal obligation වර්තමානයේදී තියෙන පෞද්ගලික නොවන බැඳීම් දැන් ඔයා යුනිෆෝම් එක අඳින්නේ පෞද්ගලිකව බැඳීමක් තියෙන නිසා කියන්නේ ඒක නිසා නෙවෙයි පොදු බැඳීමක් තියෙන්නේ හරි මොකද ඒ ආයතනයේ නිල ඇඳුම නම් ඒක අඳින්න ඕනේ ඒ ආයතනයට යන ඕන කෙනෙක් එතකොට ඒක අපිට පෞද්ගලිකව අදාළ වෙන දෙයක් නෙවෙයි එතකොට to talk about present impersonal obligations ඒක ලියා ගන්න ලියලා ඉවර වෙලා ලියන්න වර්තමාන පෞද්ගලික නොවන බැඳීම් ප්‍රකාශ කිරීමට
to talk about present impersonal obligations වර්තමානයේ ඇති පෞද්ගලික නොවන බැඳීම් ප්‍රකාශ කිරීමට වර්තමානයේ ඇති පෞද්ගලික නොවන බැඳීම් ප්‍රකාශ කිරීමට උදාහරණ දෙක ලියන්න. We have to wear uniforms. අපි නිල ඇඳුම් අඳින්න ඕනේ. And she has to wear uniform. ඇය නිල ඇඳුම අඳින්න ඕනේ. හරි. දැන් පුළුවන් ඊළඟ කොටස ලියන්න had to ඕනේ වුණා. ඒක අතීත අදහසක් විදියට යන්නේ. ඕනේ වුණා. සමහර අවස්ථාවලදී තිබුණා කියන අදහසටත් අපි ඕක ගන්නවා. හරි. ඕනේ වුණා. එහෙම නැත්නම් තිබුණා. ඔය අදහස් දෙකම ඕකෙන් තියෙනවා. ඒකෙන් පස්සේ ලියන්න to talk about past impersonal obligations. Make a present impersonal obligations. Make a past impersonal obligations. To talk about past impersonal obligations. එක ලියලිවර වෙලා යටතේ ලියන්න. පෞද්ගලික අතීතයේ තිබූ පෞද්ගලික නොවන බැඳීම් ප්‍රකාශ කිරීමට අතීතයේ තිබූ පෞද්ගලික නොවන බැඳීම් ප්‍රකාශ කිරීමට පෞද්ගලික අතීතයේ පැවති පෞද්ගලික නොවන බැඳීම් ප්‍රකාශ කිරීමට හරි උදාහරණ දෙක ලියන්න we had to wear uniforms අපිට නිල ඇඳුම් අඳින්න ඕනේ වුණා හරි ඒ කියන්නේ සිදු වුණා කියන අදහස ගන්න පුළුවන් she had to wear uniform අයට නිල ඇඳුම් අඳින්න සිදු වුණා හරි මේ ඔක්කොම පුතේ තේරුම් එක්ක හරියට ස්ටඩි කරන්න මොකද මේක සරල පාඩමක් නෙවෙයි ස්පෝකන් ඉංග්ලිෂ් ගත්තත් එහෙම නැත්නම් අපි ඔය ලියන අදහස් ගත්තත් ප්‍රධාන වශයෙන් යෙදෙන කොටසක් තමයි මේ මොඩල් verbs මොකද මොඩල් verbs නැතුව පුතේ අපිට අදහසක් ප්‍රකාශ කරන්න බැරි තරම් තැන් තියෙනවා හේතුව තමයි මොකද අර දැන් අපි ගත්තොත් පුතේ play කියන වචනේ හිතුවොත් play කියන්නේ සෙල්ලම් කරනවා හරි ඊට පස්සේ ඕකම හිතන්නකෝ playing වෙනකොට සෙල්ලම් කිරීම සෙල්ලම් කරමින් කියන අදහස එනවා හරි play තියෙන්න පුළුවන් ඊට පස්සේ played සෙල්ලම් කළා එහෙම නැත්නම් සෙල්ලම් කරලා ඔය දෙකටම පාවිච්චි වෙනවානේ ඊළඟට playing හරි playing සෙල්ලම් කිරීම නැත්නම් සෙල්ලම් කරමින් සහ ඊළඟට ආයි පාවිච්චි වෙන්නේ plays සෙල්ලම් කරනවා ඕකමනේ අදහස එතකොට පුතේ සෙල්ලම් කරනවා සෙල්ලම් කරමින් සෙල්ලම් කළා කියනවට අමතරව තව කොච්චර අදහස් තියෙනවද කියන්නේ ඒ ඕන එකක් කියන්න වෙන්නේ පුතේ මොඩල් වලින් සෙල්ලම් කරන්න ඕනේ වුණා had to play සෙල්ලම් කරන්න සිදු වෙනවා හරි එතකොට am to is to are to කියලා ඔකේ තව එකක් අයිඩියා එකක් ගන්න පුළුවන් හරි ඊට පස්සේ she has to play සෙල්ලම් කරන්න has to play සෙල්ලම් කරන්න ඕනේ හරි ඕනේ වුණා එතකොට ඔය විදිහට පුතේ මේක අපි ගොඩක් අදහස් ගන්නවා හරි ගොඩක් අයිඩියාස් ප්‍රකාශ කරද්දී ස්පෝකන් වල කතා බහ කරනකොට ඒ වගේම අදහස් ලියනකොට අපිට මේක ඕනමයි හරිද ඒ නිසා පුතේ මේක ලේසියට ඔයාලට තේරුණාට මේක ලේසි කියලා හරිම ලේසි මාර මේක මහ දෙයක් නැහැනේ වගේ අදහසක් හිතුණට පුතේ
මේක භාවිතා කරන්න ගියාම ඔයාලා හරි දුර්වලයි. මොකද සමහර වෙලාවට ලේසි අදහසක් දරුවෝ අහනවා සර් මේක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? හරි. කොහොමද මේක ඉංග්‍රීසියෙන් සර් කියන්නේ? ඔහොම අහන වෙලාවල් තියෙනවා. එතකොට පුතේ අපිට සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් මේ ක්‍රම පාවිච්චි කරලා දරුවන්ට ඕන තරම් උපදෙස් දෙන්න. ඉතින් ඒ වෙලාවකදී දරුවන්ට මේක ලේසි නම් මතකයේ තියෙන්න ඕනේ මෙහෙම මේක හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ logical conclusion කියන එකේ අදහස මොකක්ද කියලා අහලා තියෙනවා. පුතේ logical conclusion කියලා කියන්නේ තාර්කික සිද්ධාන්තයක්. ඔතෙන්දී ඇත්තටම ඔය conclusion කියන වචනේ යොදන්න හේතුව ඒකයි. තාර්කික සිද්ධාන්තය, තාර්කික අදහස. logical conclusion. ඊට පස්සේ සර් ඕකේ PDF ෆයිල් එක දානවද group එකට? හා මම එවන්නම්. හරි. අපි යන් ඊළඟ කොටසට am is are going to මෙන්න මේක පොතේ ඉතා වැදගත් කොටසක්. ලියන්න කලින් අහගෙන ඉන්න. To talk about the planned actions which hope to be completed in recent future. පොතේ මෙන්න මේක හොඳ අදහසක්, හොඳ වැදගත් කොටසක්. අපි මේ වෙද්දි සැලසුම් කරලා ඉවරයි. Completed actions, sorry, planned actions. සැලසුම් කරලා ඉවරයි මේ වෙනකොට. හැබැයි ඒක අනාගතයේදී තමයි සම්පූර්ණ වෙන්නේ. Hope to be completed in recent future. මෑත අනාගතයේ තමයි සම්පූර්ණ වෙන්නේ. එතකොට සැලසුම් කරලා ඉවරයි. planned action සැලසුම් කරලා ඉවරයි මේ වෙද්දී. හැබැයි ඒක සම්පූර්ණ වෙන්නේ, පරිපූර්ණත්වයටපත් වෙන්නේ මෑත අනාගතයේදී. එනිසා ඒ වගේ අදහස් ප්‍රකාශ කරන්නේ am is are going to. am සමග is සමග are සමග going to භාවිතා කරලා. අපි කියනවා we are going to celebrate the Vesak. අපි වෙසක් සමරන්නයි යන්නේ. හරි, we are going to celebrate the Vesak. වෙසක් සමරන්නයි යන්නේ. එතකොට මේකේ තේරුම යමක් කරන්නයි යන්නේ කියන එක. going to. හරි, කරන්නයි යන්නේ. හරි, ලියා ගන්න මෙහෙම. am is are going to කියලා මාතෘකාව දැම්මා. දාලා මේක ලියා ගන්න to talk about planned actions which hope to be completed in recent future. හරි. දැන් අපිට පුළුවන් සිංහල අදහස ලියන්න. To talk about the planned actions which hope to be completed in recent future. ලියන්න. සැලසුම් කළ ඇති සැලසුම් කර ඇති සැලසුම් කර ඇති අනාගතයේ සම්පූර්ණ කිරීමට අනාගතයේ සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති අනාගතයේ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන සිද්ධි ප්‍රකාශ කිරීමට යෙදේ. සිද්ධි ප්‍රකාශ කිරීමට යෙදේ. ආයි කියනවා සැලසුම් කර ඇති අනාගතයේ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන සැලසුම් කර ඇති අනාගතයේ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන සිද්ධි ප්‍රකාශ කිරීමට යෙදේ. සිද්ධි ප්‍රකාශ කිරීමට යෙදේ.
හරි. උදාහරණයකට ලියන්න පුතේ we are going to celebrate the Vesak. අපි වෙසක් සමරන්නයි යන්නේ. And I'm going to finish my work. මගේ වැඩේ අවසන් කරන්නයි යන්නේ. She's going to prepare a video. අය වීඩියෝවක් සකස් කරන්නයි යන්නේ. වාක්‍ය තුන ලියන්න. හරි. මම හිතනවා ලියලා ඉවරයි කියලා. We are going to celebrate the Vesak. අපි වෙසක් සමරන්නයි යන්නේ. We are going to face the O-level examination. අපි O-level විභාගයට මුහුණ දෙන්නයි යන්නේ. I'm going to finish my work. මම මගේ වැඩේ අවසන් කරන්නයි යන්නේ. She's going to prepare a video. a වීඩියෝවක් සකස් කරන්නයි යන්නේ. හරි. ඔය විදියට අපිට ඕනම මේ වෙද්දි සැලසුම් කරලා තියෙන අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන දෙයක්. හරි. We are going to conduct a seminar. අපි seminar එකක් පවත්වන්නයි යන්නේ. හරි. ඊට පස්සේ we are going to study my lessons. මගේ පාඩම් මම අධ්‍යයනය කරන්නයි යන්නේ. ඔය විදියට ඕනෙම කරන්න සැලසුම් කරපු දෙයක් අපිට පුළුවන් මේකෙන් කරන්න. ඒ වගේම පුතේ මේක past එකට හැර වෙනකොට was were going to තන් දෙකක වැදිලා තියෙනවා. ඒක එකක් ලියමු. හරි. ඒකම ලියන්න was were going to කියලා. හරි. ඊළඟ මාතෘකාව was were එක going to කරන්නයි ගියේ. හරිද? was were going to කරන්නයි ගියේ. was were going to කරන්නයි ගියේ. හරි. ඒකේ අදහස ලියන්න පුතේ to talk about the planned actions which hope to be completed in recent past. මේක පුතේ to talk about the planned actions completed in the recent past. Hope to completed in the recent past. Sorry. To talk about the planned actions which hope to be completed in recent past. කියන්නේ කී අදහස? සැලසුම් කළ මෑත අතීතයේ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වූ සැලසුම් කළ මෑත අතීතයේ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වූ සිද්ධි ප්‍රකාශනයේදී යෙදේ. හරි. ඊට පස්සේ ඒකට examples තුන ලියන්න පුළුවන්. සර් B වලට පස්සේ past participle use කරන්න පුළුවන්ද? පොතේ ඕක තියෙන්නේ passive form එකකින්. හරි. එතකොට passive voice වල යොදන ක්‍රියාවක් විදියට පුළුවන්. To talk about the planned actions. මොකද මේක කරන්නේ කවුද කියන එක නැහැ. To talk about the planned actions. කතා කරන්නට සැලසුම් කරපු දේවල්
which hope to be completed කියන්නේ පුතේ hope to කියන්නේ ඇත්තට model එකක්. හරිද? hope to කියන්නේත් model එකක්. බලාපොරොත්තු වුණා කියන අදහස. hope to be completed. to වලට පස්සේ එන්නේ ක්‍රියාමූලය. ඒකත් එක්ක අපි අදහස ගන්නවා hope to be completed. සැලසුම් කිරීමට බලාපොරොත්තු. හරි. passive form එකකින් තියෙන්නේ. ඒක නිසා පුතේ past participle දාන්න පුළුවන්. අපි කියන්නේ should be කියලා. දැන් මේ තියෙන හැම ක්‍රියාවක්ම පුතේ passive voice වලට හරවන්නේ ඔහොමයි. හරි was were going to passive වලට හරවෙද්දී was were එක going to be වෙනවා. ඊට පස්සේ should කියන එක should be වෙනවා. must කියන එක must be වෙනවා. හරි. එතකොට වෙන්නේ පුතේ ඇත්තටම ඕක එහෙමයි හැදෙන්නේ. දැන් උදාහරණයක් මේකම අපි passive එකට හරවමුකෝ. වෙන මේකම passive voice එකට අපි හරවමු. එතකොට පුතේ we are going to celebrate the Vesak. හරිද? ඊළඟට ඔයාලට කතා කරන්න තියෙන්නේ ওই කොටස. මොකද passive voice කලිනුත් මම පැහැදිලි කරලා තියෙනවා. නමුත් වැඩිදුර ඔයාලට දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඊළඟ සෙමින එකේදී ගොඩක් දුරට අපි ඒක කතා කරනවා. එතකොට මේක පුතේ passive voice එකට හැරවෙන්නේ the Vesak. හරිද? is going to be ඔහොමයි එන්නේ පුතේ. හරිද? the Vesak is going to be celebrated. එතකොට ඔන්න ඕක ඔය විදිහට අපිට හදන්න වෙනවා. celebrated by us. එතකොට අපිට හදන්න වෙන්නේ ඕක ඔන්න ඔය විදිහට. ඒ නිසා the Vesak is going to be celebrated by us. Vesak සමරනු ලබන්නයි යන්නේ අපි විසින්. එතකොට පුතේ මෙන්න මෙතන මේ going to වල passive form එක හදලා තියෙන්නේ be celebrated කියලා. ඒ නිසා ඔන්න ඔහොම යෙදෙන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි කියලා. මේ ඕනම මොඩල් එකක් තියෙනවනේ. මේ ඕනම මොඩල් එකක් පැසිව් කරන්නේ be එකතු කරලා past participle ක්‍රියාව දාලා. හරි. හරිද පුතේ? ප්‍රශ්නය අහපු දරුවා මට රිප්ලයි එකක් දාන්න. පැහැදිලිද කියලා. මොකද ඒක පැසිව් ගොඩනගනකොට පුතේ අපි ওই be කියන එක පාවිච්චි කරන්නේ. going to be, has to be, had to be, need to be ඔක්කොමත් එක්ක එන්නේ past participle verb එක. must be, should be. හරි. අපි කතා කරමින් හිටියේ මෙන්න මේකේ උදාහරණ ටික. we were going to celebrate Vesak. අපි Vesak සමරන්නයි යන්නේ. ඊළඟ සමරන්නයි ගියේ. ඊළඟ එක I was going to finish my work. මම මගේ වැඩේ ඉවර කරන්නයි ගියේ. she was going to prepare a video. අය වීඩියෝවක් සකස් කරන්නයි ගියේ. ඊළඟ එක පුතේ will shall දෙකම ලියන්න. will ලියන්න will ලියලා ඉවර වෙලා shall ලියමු. Hari. Will. To say willingness, certain prediction or premise. ලියන්න. To say willingness. පළවෙනි එක පොතේ අපි will පාවිච්චි කරනවා කැමැත්ත ගැන ප්‍රකාශ කරන්න. හරිද? කැමැත්ත ගැන ප්‍රකාශ කරන්න. ඊළඟට certain prediction නිශ්චිත උපකල්පනයක්. එහෙම නැත්නම් අපි කියන්නේ පොතේ අනුමාන කිරීමක් කියලා. certain prediction නිශ්චිත අනුමාන කිරීමක් කරන්න. ඊළඟට oh promise පොරොන්දුවක් දෙන්න අපි පාවිච්චි කරනවා මේ will කියන වචනේ. සාමාන්‍ය අදහස we කියන එක. හරි we. එනිසා ලියන්න මෙහෙම to say willingness කැමැත්ත ප්‍රකාශ කිරීමට to say willingness කැමැත්ත ප්‍රකාශ කිරීමට certain prediction නිශ්චිත අනුමාන කිරීමකට නිශ්චිත අනුමාන කිරීමකට
හෝ පොරොන්දුවක් ප්‍රකාශ කිරීමට හෝ පොරොන්දුවක් ප්‍රකාශ කිරීමට යෙදේ. ලියන උදාහරණ ටික. I will go to New York. මම පොඩි කැමැත්තක් ගැන මෙතෙන්දි ප්‍රකාශ කරනවා. I'll go to New York. මම New York යාවි. ඊළඟ එක it will rain today. අද වහිවි. certain prediction එකක්. ඊළඟට I will do it. මම ඒක කරන්නම්. පොරොන්දුවක්. මම ඒක කරන්නම්. උදාහරණ තුන ලියා ගන්න. හරි. ඊළඟ එක shall ලියන වචනේ shall offer something or to do suggestion. offer something or to do suggestion. shall කියන එකත් එක්ක ලියන්න. offer something or to do suggestion. ලියන්න. යමක් පිරිනැමීමට හෝ යමක් පිරිනැමීමට හෝ යමක් පිරිනැමීමට හෝ යෝජනාවක් කිරීමට භාවිතා කරයි. උදාහරණ දාන්න පොතේ shall I help you මම ඔයාලට උදව් කරන්නම්. එයාට අපි මේක පිරිනමනවා. හරි. අදහසක් විදියට පිරිනැමීමක් කරන්න මම ඔයාලට උදව් කරන්නම්. හරි. සහ මෙන්න යෝජනාවක් කරනවා shall we have a cup of tea අපි තේ කෝපයක් බොමුද. හරි. shall we play cricket අපි ක්‍රිකට් ක්‍රීඩා කරමුද. හරි. shall we do it අපි ඒක කරමුද. හරි. ওই විදියට යෝජනාවක් කරන්න පුළුවන්. ඒ වගේම shall I help you මම ඔයාලට උදව් කරන්නම්ද. හරි. උදව් කරන්නද ඔය වගේ offer කරන්න පුළුවන් යමක් පිරිනමන්න පාවිච්චි කරන්න පුළුවන්. සයි තේරුම් කියන්නකෝ. shall I help you මම ඔයාලට උදව් කරන්නද. සාමාන්‍ය අදහස ඒකයි. මම ඔයාලට උදව් කරන්නද. shall I help you අර may I help you කියන එක වගේම තමයි පුතේ. can I help you කියනවා වගේම තමයි. shall I help you ඒ වගේම අපි යෝජනාවක් කරන්න පාවිච්චි කරනවා shall we have a cup of tea අපි තේ කෝප්පයක් බොමුද. shall we have a cup of tea අපි තේ කෝප්පයක් බොමුද. හරි. ඊළඟ එක පුතේ would. ඊළඟ එක would. request, invitation or making arrangements. ලියන්නකෝ. හරි. will shall වල තේරුම අහනවා පුතේ. will කියලා කියන්නේ we කියන එක. හරි. නම් කියන එක කරාවි යාවි ඉඳීවි we කියන අදහස දෙනවා. ඒ වගේම නම් කියන එක යන්නම් කන්නම් බොන්නම් I'll do it මම ඒක කරන්නම්. will කියන එකේ තේරුම පුතේ ඒකයි. හරි. will විදියට ගන්න පුළුවන් ඒක. එහෙම නැත්නම් අපි ඔකේ සාමාන්‍යයෙන් කියනවා will ඔයි තමයි මොඩල් එකක් විදියට තේරුම. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය තේරුම් විදියට ඕකෙදි ගන්න පුළුවන් යමක් කරන්න කැමැත්තක් ඇති කර ගන්නවා. හරි.
ඊට පස්සේ අභිමතය ඔය වගේ අදහස් ඔය will කියන වචනේ ඇතුලේ තියෙනවා. මොඩල් එකක් විදියට එන්නේ සාමාන්‍යයෙන් නම් කියන අදහස. shall කියන එකත් ඒ විදියමයි පුතේ. shall කියලා කියන්නේ සාමාන්‍යයෙන් අනාගත කාලය වෙනුවෙන් අපි පාවිච්චි කරන පදයක්. ඒකේ තේරුමත් ඔය will shall වගේම නම් we කියන අදහසමයි. මොකද පුතේ ඉස්සර old english වල පරණ ඉංග්‍රීසි වල තිබුණා ඔය will සහ shall භාවිතා කරන්න පවා ක්‍රමයක්. මොකද දෙකම එකම අදහසට පාවිච්චි කරේ. අපි මේ I කියන වචනෙත් එක්ක සහ we කියන වචනෙත් එක්ක පාවිච්චි කරේ පුතේ shall. හරිද? ඊට පස්සේ පරණ ඉංග්‍රීසි old english වල සහ අනිත් ඒවත් එක්ක තමයි අපි will පාවිච්චි කරේ. හරිද? එතකොට අනිත් subjects අනිත් pronouns එක්ක he she ඒ වගේ ඒවා එක්ක will. එතකොට එහෙම පාවිච්චි කරපු කාලයක් තිබුණා. අපිට පොඩි කාලේ උගන්වපු grammar ලොකු ඉතිහාසක නෙවෙයි. අපේ පොඩි කාලේ grammar පොත්වල සමහර වෙලාවට අපිට ගුරුවරු එහෙම උගන්වලා තියෙනවා. හරි? ඒ නිසා අපිට ඒක දැන් වෙනකොට එහෙම භාවිතයක් නැහැ. දැන් වෙද්දී මේ දෙකෙන් වෙන වෙනම පොදු භාවිතයන් තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් නිදහසේ පාවිච්චි කරන්න. නැතු I එක්ක shall we එක්ක shall එහෙම එකක් නෑ මේකෙදි. හරි. ඒ විදිහේ අයිඩියා එකක් දැන් නැහැ. will කියන එක I we you he she they ඕන එකක් එක්ක යොදනවා. shall කියන එකත් එහෙමයි. භාවිතේ චුට්ටක් වෙනස්. හරි. ඊළඟ එක would request invitation or making arrangements ලියන්නේ එකට ඉල්ලීමක් කිරීම ආරාධනයක් කිරීම ඉල්ලීමක් කිරීම ආරාධනයක් කිරීම හෝ යම් සූදානම් කිරීමක් කිරීම හෝ යම් සූදානම් කිරීමක් කිරීම හෝ යම් සූදානම් කිරීමක් කිරීම සඳහා would භාවිතා වේ. සඳහා would භාවිතා වේ. හරි. මෙන්න පුතේ request එකක් කරනවා. Would you pass the pizza? Would you pass the pizza? මේක pizza. හරි. මේක pizza කියලා කිව්වා. pizza නෙවෙයි pizza. අල් ටයන්නක් මේකේ මැද කියවෙන්න ඕනේ පුතේ. හරිද? ඒ නිසා මේකේ t අකුරක් නැහැ. හැබැයි කියවනකොට pizza කියලා තමයි කියවෙන්නේ. pizza නෙවෙයි. අපි ගොඩක් වෙලාට ඕක කියද්දි pizza කියලා කියනවා. හැබැයි කියවනකොට පුතේ හරි එකේදී අල් ටයන්නක් මැදින් කියවෙනවා. Would you pass the pizza? හරි. pizza එක pass කරන්න පුළුවන්ද? ඒ කියන්නේ එවන්න පුළුවන්ද? පොඩි ඉල්ලීමක්. සහ මෙන්න ආරාධනයක් කරනවා. Would you prefer tea or coffee? sorry. ආරාධනය මේක. Would you like to join with us? ඔය අපිත් එක්ක එකතු වෙන්න කැමතිද? Would you like to join with us? Would you like? මේ හැම එකකම පුතේ would මුලින් යෙදලා තියෙන්නේ. ඒක වැදගත්ම දෙයක්. මොකද would එක්ක would මුලින් යොදලා තමයි අපි අදහස් ප්‍රකාශ කරන්නේ ප්‍රශ්නයක් අහන විදියට. ඒ වගේම making arrangements මොන හරි සූදානම් කිරීමක් කරනකොට අපිට අහන්න පුළුවන් would you prefer tea or coffee? ඔයා කැමති තේද කෝෆිද? හරි. ඊට පස්සේ would you prefer grey or black? ඔයා වැඩිපුර කැමති අලු පාටද කළු පාටද? ඔය වගේ අපිට අහන්න පුළුවන්. එනිසා මේකෙදී අපි ඔන්න ඔය උදාහරණ තුන ලියාගමු. ලියන උදාහරණ තුන. Would you pass the pizza? pizza එක pass කරන්න පුළුවන්ද? Would you prefer tea or coffee? ඔයා තේද කෝෆිද කැමති? Would you like to join with us? ඔයා අපි එක්ක එකතු වෙන්න කැමතිද? හරි. මේ තමයි අන්තිම දෙක. එනිසා ඉක්මනින් අපි ලියමු. used to සහ used to. ඒක වෙන වෙනම ලිව්වත් කමක් නැහැ. එකට ලිව්වත් කමක් නැහැ. ඔහොම එකට ලිව්වොත් ලියන්න මෙහෙම used to පාවිච්චි. අන්තිම වාක්‍ය මොකද්ද? අන්තිම මේකද පුතේ? ඔව් සර්. Would you like to join with us? Would you like to join with us? හරි. මෙන්න පුතේ ඊළඟ එක used to සහ used to. මේකෙදි පුතේ අදහස
used to කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය කියනවා පුරුදු වෙලා කියන අදහස. used to කියන එකේ තේරුම පුරුදු වෙලා එක වෙනම ලියා ගන්න. ඒකට ed ඇවිත් අතීතයට හැරවුණාම used to පුරුදු වෙලා හිටියා. තේරුම් දෙකක්. පළවෙනි එක පුරුදු වෙලා ඊළඟ එක පුරුදු වෙලා හිටියා. හරිද? එතකොට පුතේ මේක හරි සරලයි. used to කියන එකේ අපි පාවිච්චි කරන්නේ to talk about the actions that you do as habits now in these days. මේ දවස්වල පුරුද්දක් විදියට කරන්නේ මොනවද? අන්න එහෙම දේවල් පුතේ අපි කියන්න පාවිච්චි කරන්නේ මේක. හරි මේ දවස්වල පුරුද්දක් විදියට කරන දේවල්. මෙන්න ගෙදර ඉන්නේ හරිම කම්මැලි කමේ. I used to watch cartoons. මම කාටුන් බලන්න පුරුදු වෙලා. අපි කියන්නේ එහෙමයි මේ used to කියන එකේ අදහස පුරුදු වෙලා. එතකොට පුතේ මේ models වල වැදගත්කම. ගොඩක් දරුවෝ අහනවා මේක පුරුදු වෙලා පුරුද්දක් තියෙනවා කියන එක කොහොමද කියන්නේ කියලා. හරි. එකක් habit of කියලා කියන්න පුළුවන්. පුරුද්දක් තියෙනවා කියන එක habit of. ඒ ඇරෙන්න පුතේ හරිම නිදහස් ලේසි ක්‍රමය තමයි මේක. හරිද? නිදහස් ලේසි ක්‍රමය තමයි මේක. එතකොට අපි used to කියන එක පාවිච්චි කරනවා පුරුදු වෙලා. මේවා පුතේ writing වලදී සෑහෙන්න ඕනේ. හරි. මම අද board එකත් පාවිච්චි නොකරේ. ඔයාලට මේකෙදි මේ models ටික type කරලා මම PDF එකක් හදාගත්තා. හරි. එතකොට ඒක මට ලේසියි. මොකද screen එක share කරාම examples ඔක්කොම ටික ලේසියෙන් දෙන්න පුළුවන්. සහ clear එකේ පැහැදිලිතාවයේ ගැටලු වෙන්නේ නැහැ. එතකොට අපිට මෙතනදි පුතේ මේ models ටික සෑහෙන වටිනවා. ඒ නිසා models අනිවාර්යෙන් පාවිච්චි කරන්න. හරි. used to talk about the actions that do as habits now in these days. ඒක ලියලා ඉවර වෙලා ලියන්න. මේ දිනවල පුරුද්දක් ලෙස කරනු ලබන ක්‍රියා ප්‍රකාශ කිරීමට. මේ දිනවල පුරුද්දක් ලෙස කරනු ලබන ක්‍රියා ප්‍රකාශ කිරීමට. හරි. දරුවෙක් අහලා තියෙනවා මං හිතන්නේ සර් මාව දිගටම ජොයින් කරගන්න කොහොමද හැමදාම ජොයින් වෙන්නේ කියලා. ඔයා මට මෙන්න මේ නම්බර් එකට පුතේ මෙසේජ් එකක් දාන්න WhatsApp. හරිද? ඔයා මේ නම්බර් එකට මට මෙසේජ් එකක් WhatsApp දාන්න මම ඔයාලට විස්තර ටික දෙන්නම්. ඊළඟ එක මේ දිනවල පුරුද්දක් ලෙස කරනු ලබන ක්‍රියා ප්‍රකාශ කිරීම. used to කියන්නේ ඒකයි. මේ දිනවල පුරුද්දක් ලෙස කරනු ලබන ක්‍රියා ප්‍රකාශ කිරීම. ඊළඟ එක පුතේ used to පුරුදු වෙලා හිටියා. ඒක අතීතයි. to talk about the actions that you do as habits now in the past. පුතේ මෙන්න මෙතන now කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. now ඕනේ නෑ මේකට. now කියන එක අයින් කරන්න. හරි. එතකොට ලියවෙන්නේ to talk about the actions that you do as habits in the past. To talk about the actions that you do as habits පුරුද්දක් විදියට කරනු ලබන ක්‍රියා ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්නේ in the past අතීතේ පුරුද්දක් විදියට තිබිච්ච දේවල් කියන්නේ මේකෙන්. හරි උදාහරණයක් කියලා I used to watch cartoons මම කාටුන් බලන්න පුරුදු වෙලා and I used to play cards මම cards එල්ලම් කරන්න පුරුදු වෙලා මම cards එල්ලම් කරන්න පුරුදු වෙලා සහ ඊළඟ එක past එක I used to watch cartoons මම කාටුන් බලන්න පුරුදු වෙලා හිටියා ed නේ පුතේ used සහ they used to play cards own cards සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා. හරි පුතේ වීඩියෝ එක group එකට එවන්නම්. ඒ වගේම පුතේ ඔයාලා channel එක subscribe කරපු නැති දරුවෝ ඉන්නවා නම් channel එක subscribe කරන්න. එතකොට පුතේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. මොකද 10 වසර lessons උනත් ඔයාලට බලන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ටිකත් බලන්න පුතේ වැඩි වෙන්නේ නැහනේ. 10 වසරේ තියෙන දේවල් 10 මග ඇරිච්ච පාඩම් තියෙනවා නම් වැඩි දුර ඔයාලට දැන් මග ඇරිච්ච ඒවා නැහැ. මොකද මම දැන් ඔක්කොම cover කරලා ඉවරයි. ඔක්කොම උගන්වලා ඉවරයි. ඒ නිසා ඔයාලට අවශ්‍ය නම් මේ පරණ පාඩම් ටික බලන්න පුළුවන් නැවත නැවත. ඒ වගේම ඔයාලට පුළුවන් 10 වසර lessons 9 වසරේ ඔපව බලන්න. ඒ නිසා හැම බලලා අඩුපාඩු හදා ගන්න පුළුවන්. channel එක subscribe කරලා තියන්න පුතේ. එතකොට ලේසි notification එක එනවනේ වීඩියෝ එක දැම්මම.
හරි මං හිතන උදාහරණ ලියලා ඉවර ඇති කියලා. අන්තිම එක පුතේ want to සහ need to want to සහ need to හරි මේකෙදි පුතේ අපි මේ දෙකම පාවිච්චි කරනවා to talk about the willingness and necessity ලියා ගන්න පුතේ අදහස to talk about the willingness and necessity to talk about the willingness and necessity කැමැත්ත සහ අවශ්‍යතාවය ප්‍රකාශ කිරීමේදී යෙදේ කැමැත්ත සහ අවශ්‍යතාවය ප්‍රකාශ කිරීමේදී යෙදේ හරි දරුවෙක් අහලා තියෙනවා channel එකේ නම මොකක්ද කියලා ඔන්න මම group එකට දැම්ම channel එකේ link එක හරි ඊළඟ එක කලින් එකේ examples දෙක ආයෙම කියන්නකෝ කලින් එකේ examples දෙක මේ දෙකද පුතේ පළවෙනි එක used to කියන්නේ පුරුදු වෙලා used to කියන්නේ පුරුදු වෙලා හිටියා එතකොට I used to watch cartoons මම cartoon බලන්න පුරුදු වෙලා ඒක පුතේ දැන් පුරුදු වෙලා ඉන්න දෙයක් they used to play cards own cards සෙල්ලම් කරන්න පුරුදු වෙලා එතකොට own cards සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඒක දැන් තියෙන දෙයක් ඊළඟට used to කියන්නේ පුරුදු වෙලා හිටියා හරිද used to කියන්නේ පුරුදු වෙලා ඒක පුතේ දැන් ඔයාට තියෙන පුරුද්දක් used to සහ used to කියන්නේ පුරුදු වෙලා හිටියා හරිද එතකොට I used to watch cartoons මම කාටුන් බලන්න පුරුදු වෙලා හිටියා ඊළඟට they used to play cards own cards සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා එහෙමයි අදහස හැදෙන්නේ හරි ඊළඟට උදාහරණ ලියන්න පුතේ to talk about the willingness and necessity අවශ්‍යතාවය සහ කැමැත්ත ප්‍රකාශ කිරීමට යෙදේ want to need to කියන්නේ පුතේ උවමනයි need to කියන්නේ අවශ්‍යයි හරි want to කියන්නේ උවමනයි need to කියන්නේ අවශ්‍යයි උදාහරණ ලියන්න I want to be a doctor මට වෛද්‍යවරයෙක් වෙන්න උවමනයි ඒක උවමනාවක් කැමැත්තක් ඒ වගේම I need to go there මං එහෙ යන්න ඕනේ යන්න අවශ්‍යයි I need to go there ඊළඟ එක I need to complete my work මම මගේ වැඩේ සම්පූර්ණ කරන්න අවශ්‍යයි හරිද පුතේ හරිද I want to be a doctor I need to go there and I need to complete my work ඉවරයිනේ ඔව් සර් හරි ඊට පස්සේ පුතේ අන්තිමටම ලියලා තියන්න පොදුවේ මෙන්න පොදු භාවිතයන් ටික ඒ අනුව පුතේ මෙන්න මේක තමයි ওই වචන භාවිතා වෙන විදිය පළවෙනි එක whatever the modal verb we can build positive sentences පුතේ positive අතයනාර්ථ අදහස් ගොඩනගන්න මෙන්න මේ ක්‍රමයට කතරු දැම්මා ඕනම මොඩල් එකක් දැම්මා can the could the may the might the ඒක අදාළ නැහැ ඕන මොඩල් එකක් ඊළඟට main verb ප්‍රධාන ක්‍රියාව object එක rest එක ඒ වගේම negative sentences හදනකොට හරිද negative sentences හදනකොට අපි ඒකෙදි කරන්නේ modal verb එක පිටිපස්සට not දානවා not මේ infinitive form කියන එක පුතේ මෙහාට එන්න ඕනේ මේ main verb කියන තැන පහළට තමයි infinitive form එක යන්නේ not එකතු කරන එක තමයි වෙන්නේ cannot could not used to not හරි ඔය විදිහට තමයි එන්නේ ඒ වගේම ප්‍රශ්නය අහනවා නම් අපි modal verb එක ඉස්සරහට ගන්නවා subject එක main verb එක object එක rest එක ඉතුරු ටික යොදනවා ඒ නිසා මෙන්න මේක පුතේ ලියන්න structures ටික positive sentences කියලා දාලා මේක ලියන්න negative sentences කියලා දාලා මේක ලියන්න not කියන එක එතෙන්දි highlight කරගන්න ඒ වගේම questions කියන එකේදී මෙන්න මේක ලියාගන්න ඔය forms ටික ලියන්න so ඒකේ සිංහල තේරුම so want to need to වල තේරුම කියන්නකෝ want to කියන්නේ පුතේ උවමනයි need to කියන්නේ අවශ්‍යයි want to උවමනයි I want to මට උවමනයි
ඊළඟට need to කියන්නේ අවශ්‍යයි. මට අවශ්‍යයි. I need to. දැන් මෙන්න මේ ස්ට්‍රක්චර්ස් තුන ලියා ගන්නකො. ලියාගෙන හරි කියලා කියන්නේ ඉක්මනින්. පුතේ ඔයාලට conjunctions කොටස ඉවර කරාද? ඒකේ correlative conjunctions කරන්න තියෙනවනේ. පුතේ ඔයාලගෙන් අහන්නේ. ඔව් සර්. කරන්න තියෙනවා. අපි පුතේ correlative conjunctions ද කරන්න තියෙන්නේ. ඔව් සර්. හරි. ඒක මට මතකේ තිබුණා. අද මම ඒක පටන් නොගත්තේ පුතේ. ඒක පටන් ගත්තා නම් මේක මගදී නතර කරන්න වෙනවා. දැන් අද අපි මේක ඉවර කරානේ. මම ඊළඟ දවසේ ඔයාලට මේ conjunction සංදි පදවල මුල් කොටස් තුන අපි කතා කරලා ඉවර කරා. coordinating conjunctions, subordinating conjunctions. උදාහරණ විදියට ගත්තොත් and, but, or, so, yet, ඊට පස්සේ for ඔය වගේ වචන ඊළඟට because, owing to, due to, since, as, ඊට පස්සේ although, though, even though, ඊට පස්සේ till, until, whenever, while ඔය වගේ සියලු වචන භාවිතා කරන විදිය අපි කතා කරා. අපිට ඉතුරුනේ correlative conjunctions කියන්නේ conjunctions යුගල විදියට පාවිච්චි වෙන සංදි පද කොටස අපිට ඉතුරුනා. ඒ කියන්නේ both and, not only but also, ඊට පස්සේ whether or, either or, neither no වගේ වචන කීපයක් අපිට ඉතුරුනා. එච්චරයි තියෙන්නේ. ඒ කොටසෙන් පස්සේ conjunctions උත් ඉවරයි. මේ කොටසෙන් modal verbs කියන කොටසත් ඉවර වෙනවා. අපිට පුතේ ඊළඟට උගන්වන්න කියලා දෙයක් නැහැ. මොකද අපිට තියෙන්නව නම් ඊළඟට තියෙන්නේ passive form එක ටිකක් මතක් කරන්න. හරිද? direct indirect කොටස් ටික කතා කරන්න ඉවරයි. ඒ නිසා ඒකට අදාළ අපි කලිනුත් අභ්‍යාස ගොඩක් කතා කරා කලින් පන්ති වාරෙදිත් සෙමිනාර් එකනොත් පස්සේ. ඒ නිසා අපිට මේ දේවල් සියල්ල ඉවරයි. සහ දරුවන්ට මම මෙන්න මේක මතක් කරන්න ඕනේ. ඔයාලට ආයතන වලට දීලා ඇති ජූලි මාසයට අදාළ නිබන්ධනයේ විදියට papers දෙකක්. හරිද? එතකොට paper දෙකක් ටියුට් එකට දීලා ඇත්තේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් අරගෙන complete කරන්න. මොකද අද ආයතන ඔක්කොම වගේ ඇරලා තියෙනවා. ඒ නිසා මේ මාසෙට අදාළ මේ නිබන්ධනය අනිවාර්යෙන් ගන්න. මොකද දැන් පුතේ මාසේ අන්තිම අද 24යිනේ. ඒ නිසා 24යි කියන්නේ මේ මාස ඉවරයි. එතකොට අද අනිවාර්යෙන් ටියුට් එක ගන්න. මොකද අද තමයි ඇරලා තියෙන්නේ. ඊළඟට වඳුරඹ ක්ලාස් එකේ දරුවන්ටත් අද හෙටත් ඇරලා තියෙනවා උදේ. අද ක්ලාස් එක විවෘතව තියෙනවා සාමාන්‍ය වෙලාවේදී 8 ඉඳලා sorry කෝකටත් 8ද කියලා මට මතක නෑ 8 ඉඳලා. ඔව් 8 ඉඳලා මං හිතන්නේ හවස 4 විතර වෙනකන් සහ හෙට උදේ වරුව ඇරලා තියෙනවා කියලා කිව්වා. ඒ නිසා හැම දරුවෙක්ම 11 වසරේ තමන්ගේ ආයතන වලින් මේ පේපර් එක අරගෙන සම්පූර්ණ කළ යුතුමයි. මොකද අපි පේපර්ස් වලට යනවා. පේපර්ස් දෙකක් දීලා ඇති. ඒකේ පළවෙනි පේපර් එක සම්පූර්ණ කරන්න. ඒකේ ෆස්ට් පේපර් එක ඉවර කරලා තියාගන්න ඊළඟ බ්‍රහස්පතින්දා වෙද්දි. හරි බ්‍රහස්පතින්දා ක්ලාස් එක වෙන්න තියෙනවා. ඉතින් එතකොට ගන්න කල් නැහැ. ඔයාලට ගොඩක් ආයතන ඇරලා තියෙන්නේ අද සහ හෙට දවස්වල. ඊළඟට සමහර වෙලාවට හවස විතරයි උදේ විතරයි එහෙම ගැටලු තියෙනවා. සවිත් දෙකේ දරුවෝ ඒක ගන්න අද මොකද අද දවස් ඇතුළත ගන්න පුළුවන් නම් හොඳයි. හෙට මං හිතන්නේ උදේ වරුව හෝ විතරයි ඇරලා තියෙන්නේ. ඒ නිසා අද ගන්න. ඊට පස්සේ සයන්ස් එකට නම් ගැටලුවක් නැහැ. සයන්ස් එක නම් අදයි හෙටයි දෙක ඇරලා තියෙනවා. ඒත් අද ගන්න පුළුවන් අය ගන්න. ඊළඟට වඳුරඹ දරුවෝ ටික ඊළඟට ඉමුදුවේ දරුවෝ නම් ගොඩක් ගෙනහිල්ලා තිබුණා. එනිසා අනිත් දරුවෝ ටිකත් අරගන්න. ගොඩක් කියන්නේ ඔක්කොම වගේ අරගෙන ආසන්න ගන්න කරන් තිබුණා. 10 වසරත් ඉමුදුවේ දරුවෝ ඔක්කොම වගේ අරගෙන තිබුණා. ටියුට් මදි කියලා මට ඊයේ කතා කරා. අලුතෙන් ටියුට් සෙට් එකක් එවන්න කියලා. ඉතින් අර ඉන්න ගානටත් වඩා පුතේ වැඩිපුර තියෙනවා. ඒ වුණාට ටියුට් නැහැ. ටියුට් ඉවර වෙලා තිබුණා. 10 අය ගොඩක් වුවමනාවෙන් මේ දේවල් ටික කරනවා. ඉතින් 11ට ඊට වඩා වුවමනාවක් තියෙන්න ඕනි කියන එක තමයි මගේ අදහස. හරිද? එනිසා පුතේ 11 දරුවෝ ටිකත් අද අනිවාර්යෙන් ගන්න. ඔව් මේ හරි පොතේ වඳුරම ක්ලාස් එක හෙට අද වහලා තියෙන්නේ. සර් මට මෙසේජ් එකක් දාලා තියෙනවා මම ඒක දැක්කේ දැන්. ඇත්තටම දැන් දැක්කේ.
වඳුරඹ ක්ලාස් එකේ දරුවන්ට අද ඒක ගන්න බෑ. හෙට විතරක් ඒක විවෘතව තියෙනවා. ඉරිදා උදෑසන 8 ඉඳලා දහවල් 12 වෙනකම්. උදේ 8:12 අතර ගිහින් හෙට අනිවාර්යෙන් පේපර් එක ගන්න. අරගෙන කම්ප්ලීට් කරන්න. ඒ නිසා එහෙම ගත්තේ නැති දරුවෝ හැමෝම තමන්ගේ ආයතන වලින් ටියුට්ස් අරගන්න. ටියුට් නෙවෙයි පේපර් දෙකක් ඇත්තේ. ඒ දෙක අරගෙන මේව කරන්න. ඊට පස්සේ ඔයාලට වෙනම ඊළඟ මාසයේ නිබන්ධනයේ විදියට මේ වෙලාවේ ප්ලෑන් කරන අලුත් දෙයක් කියන්නේ පොඩි ෂෝට් නෝට් සෙට් එකක් එක්ක ප්‍රශ්න ටිකක්. එතකොට ඒ කොටස් ටික මම කොහොමද දැන් තියෙනවා. හරි හෙට අනිද්දා වෙද්දි අලුත් මාසෙ ටියුට් එක කියන අගෝස්තු වලට අදාළ එකක් තියෙනවා. ඒ නිසා තාම එක තිබ්බේ නැහැ. හෙට අනිද්දා වෙද්දි තියන්න පුළුවන්. අනිද්දා වෙද්දි හැම ආයතනෙකම අගෝස්තු මාසෙට අදාළ නිබන්ධන ටික තියෙනවා. ඉතින් පේපර් එක අපි සාකච්ඡා කරලා ඉවර වෙලා ඒකට යනවා. ඒ නිසා ඒවත් කරගන්න. ඒ දේවල් ටික කරන්න. හරි. To talk about the willingness and necessity කියන එකේ අදහස මොකක්ද? willingness කියන්නේ පුතේ කැමැත්ත. necessity කියලා කියන්නේ අවශ්‍යතාවය. එතකොට කැමැත්ත සහ අවශ්‍යතාවය පිළිබඳ කතා කිරීමට කියන එක තමයි තේරුම. To talk about the willingness and necessity අවශ්‍යතාවය සහ කැමැත්ත පිළිබඳ කතා කිරීමට. හරි. පුතේ මේකේ මේ කොටස් ටික ලියලා ඉවරයි නේද? මේ ස්ට්‍රක්චර්ස් ටික හරි. ඊළඟට පුතේ මේකෙන් ඔයාලට මම අභ්‍යාස ටිකක් යවන්නම්. මොකද අභ්‍යාස කීපයක් ඔයාලට දෙන්න පුළුවන් මේ මොඩල් වර්බ් සම්බන්ධව සහ ඒවා යෙදීම් සහ සිංහල අදහස් සිංහලෙන් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන වගේ අයිඩියාස් ටිකක්. හරි. ඒ වගේ එකක් මම ඔයාලට PDF දාන්නම් group වලට. ඒ නිසා ඒකත් කම්ප්ලීට් කරන්න. සාදරුවන්ට කිව්ව විදියට පේපර් එක අරගන්න. පේපර් එක සම්පූර්ණ කරන්න. පුතේ දැන් වෙද්දී හිතන්න එපා දැන් A level විභාගේ නොවැම්බර් වලට ආව නිසා ඔයාලට දෙසැම්බර් කොහොමත් විභාගේ නැහැ. ජනවාරි පෙබරවාරි වෙද්දි වගේ ඔයාලට විභාගේ තියෙනවා. මොකද ගොඩක් එහාට පස්සට යයි කියලා විශ්වාස කරන්න එපා. ඒ නිසා තමන් වැඩ කරන්න. මොකද පස්සට යනවා කියලා හිතලා තමන්ගේ තියෙන කාලය නාස්ති කරන්න එපා. උපරිම වැඩ කරන්න මහන්සි වෙන්න. සහ ඒක හැම වෙලේම පුතේ ඵලදායීව පාවිච්චි කරන්න. හරිද? ඉෆෙක්ටිව් යූසේජ් එකක් තියෙන්න ඕනේ. ඵලදායී භාවිතයක් තියෙන්න ඕනේ මේ කාලය තුල. ඉතින් එහෙම නැති වුණොත් ඔයාලට ඒක ගැටලුවක් පුතේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පුළුවන් උපරිමය කරන්න. සහ උපරිම මහන්සියෙන් උපරිම වමනාවෙන් මේ දේවල් ටික ප්ලෑන් කරන්න. මොකද මේ අන්තිම දවස් ටික පාඩම් කරන්න තියෙන ඒවා ඉවර කරගෙන යන්න. මේ වෙද්දි දැන් දරුවෝ ඉවර කරගෙන යනවා. සමහර දරුවෝ ඉවර වීගෙන යනවා. තුන්වෙනි වටේ විතර පාඩම් කරලා දැන් වෙද්දි හොඳ මට්ටමක ඉන්නවා. සමහරු තාම හිතලවත් නැති අයත් ඇති. හරි. හැබැයි මේ දෙකම පුතේ දෙන්නටම එකම විදියට තමයි විභාගය සහ අනාගතය කියන දෙකම බලපාන්නේ. එතකොට ඔයා වැඩ කරලා නැත්නම් ඔයාගේ අනාගතයට මොකද වෙන්නේ කියන එක ඔයා තීරණය කරන්න. ඒ නිසා ඒ දේවල් ටිකත් එක්ක පුතේ හරියට වැඩේ කරන්න. මොකද 6:00ට ක්ලාස් තියෙනවා කියලා ළමයි මෙසේජ් දානවා. මේ ටියුට් එකේ PDF එක ඉල්ලලා තියෙනවා. මේකත් එවන්නම්. හරිද? print outs දාගන්න පුළුවන් අය print out දාගන්න. ඉතින් ඒ නිසා පුතේ මේ විදියට උවමනාවෙන් වැඩ ටික කරන්න. හරි. 6:29යි 6:00ටත් ක්ලාස් එකක් තියෙනවලු. ඒ නිසා අපි අදට ක්ලාස් එක නතර කරනවා. පේපර් එක අරන් කම්ප්ලීට් කරන්න. හැමෝම හැම ආයතන වලින්ම එක ගන්න. හරි. දැන් අගෝස්තු මාසෙකත් මම අනිද්දා වෙද්දි තියෙනවා හැම ආයතනෙකම. ඒ නිසා ඒවත් අරගන්න. ඒ දේවල් ටිකත් කරන්න. හරි. එහෙමනම් හැමෝටම සුබ සතියක්. Have a nice week and may Noble to Belgium bless you. Have a nice day. Bye. Thank you, sir. Okay. Bye.